ලකුණු ගන්නන අපි ඉක්මන්ට කරමවාද වෙනදට වඩා මෙයා කරපු දේවල් වලට පේනවා මම now I am not going to explain word by word. I am just focusing on the questions. ඇවිල්ලා question වලට ගියොතින් exhibition එකක් බලන්න මෙයා ගියපු දවස කවදද කියලා අපිට හොයාගන්න තියෙනවා. ඉස්සෙල්ලා අපි ඒ ටිකේ තේරුම් බලා ගනිමු. right? ඔයාලට පේන bank, library, school, confectionery, cinema. හරිද? මේවට අදාළ ඉලක්කම දාන්නයි තියෙන්නේ. අකුර මොකක්ද ගැලපෙන අකුර කියලා දාන්නයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට එකක් කියලා දෙන්නම්. මෙයා children's movie එකක් එහෙම නැත්නම් ළමා චිත්‍රපටයක් බලලා තියෙනවා. කවදද බැලුවේ? movie එකක් Monday. හරිද? එතකොට ඒකට අදාළ ඉලක්කම තමයි letter එක තමයි A කියලා කියන්නේ. ඒ අකුර. හරිද? ගොඩක් වැදගත් අකුරක්. ඉතින් මේ අකුර අපිට දාන්න වෙන්නේ movie එකක් බලන්න මෙයා ගියපු දවසට අදාළව. එතකොට movie එහෙම නැත්නම් cinema කියලා කියන්නේත් ඒකමයි. ඔයාට මේ අංක 6 කියලා තියෙන එකට දාන්න තියෙන්නේ. එහෙනම් ඒ අකුර නේද? simple ඒ තමයි use කරන්න ඕනවා. මොකක් නිසාද ඒ දීලා තියෙන්නේ simple වලින් නිසා. ඔන්න ඔය විදියට ඔයාට අදාළ ඒවා දාන්න පුළුවන්. අපි හිතමු ඔයා දන්නේ නැති එකක් හම්බ වුණා කියලා. බැංකුවට මෙයා ගියපු දවස කවදද? එහෙම නැත්නම් බැංකුවට අදාළ කාරණා කරලා තියෙන්නේ කවදද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙනවනේ වචන තියෙනවා. withdrew කියලා තියෙන වචනයක්. withdrew කියලා කියන්නේ සල්ලි පිටට ගත්තා කියන එක. නේද? ඔව්. සල්ලි එළියට ගත්තට කියන්නේ withdrew කියලා. ඒ කියන්නේ withdraw කරනවා කියන්නේ සල්ලි ගන්නවා. withdrew කියලා කියන්නේ සල්ලි එළියට ගත්තා. sent by my father මගේ තාත්තා යපු සල්ලි ගත්තා. එහෙනම් එයා බැංකුවට අදාළ කාරණාව තියෙන්නේ මොකද්ද? E අකුරෙන්. ඒක නිසා බැංක් වලට E දානවා. හරිද? ඔයාට ඔන්න ඔය විදිහට තමයි ඕකේ ඔක්කොම කරගෙන යන්න තියෙන්නේ. ළමයින් ඔයාලට දැනගන්න සමහර වචන borrow කියලා කියන්නේ ආපහු දීමේ අරමුණින් යමක් ඉල්ල ගන්නවා කියන එක. නැවත ලබා දීමේ අරමුණින් යමක් ඉල්ල ගන්නවට අපි කියන්නේ borrow කරනවා කියලා. borrow කඩේ තියෙන බිස්කට් වර්ගයකුත් borrow කියලා. right? ඒක නෙමෙයි මේ borrow කියලා කියන්නේ නැවත ලබා දීමේ අරමුණින් දෙයක් ඉල්ල ගන්නවට. ඉතින් පොත් වගේ දේවල් මෙහෙම ගන්නවා. today අද අපි පොත් ගත්තා කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේ පුස්තකාලයකින් තමයි සාමාන්‍යයෙන් පොත් borrow කරන්නේ. කඩේකට ගියා නම් අපි කරන්නේ buy මිලදී ගැනීම. හැබැයි ස්කෝල් එක ලයිබ්‍රරි එකකදී එහෙම නැත්නම් පබ්ලික් ලයිබ්‍රරි එකකදී අපි කරන්නේ පොතක් සල්ලි වලට ගන්නෙ නෑ. borrow කරනවා කියලා කියන්නේ දීමේ අරමුණින් ගන්නවා. එහෙනම් ඔයා මේ borrow කියන වචනය දැනගන්න ඕන ලයිබ්‍රරි එකත් එක්ක සම්බන්ධයි කියලා. හරිද? ඒක නිසා මෙතනට F එකක් ඇඩ් කරන්නේ. කලබල වෙන්නේ නැතුව උත්තර දාන්නයි ඕනේ. හරිද? මං හිතුවේ නෑ අද ළමයි 3-4 දිනකට වඩා ඉඳී කියලා. හැබැයි ඔයාලා ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා මේ ක්ෂණිකව කිව්වන ක්ලාස් එකට. මෝර්නිං ඇසෙම්බලි එක තියෙනවා D වල ඔයාලට පේනවා. මෝර්නිං ඇසෙම්බලි නම් ඔයාගේ ආන්සර් එක එන්න ඕනේ ස්කූල්. එහෙනම් ඔයාගේ ආන්සර් සෙට් එකම හරියනවා. මෙතනට D එන්න ඕනේ නේද? ඉතින් ඔය විදිහට උත්තර දාගෙන යනකොට confectionery එකත් මොකක්ද කියලා ඔයාට උඩට යනකොට අහුවෙයි. හරිද? මේ තියෙන්නේ C වල යටතේ උපන් දිනේට එක එක ඒවා ගෙනාවා කියලා තියෙනවා. මම මේ කතා කරාට පස්සේ මේ පේපර් එක ඔයාගේ group එකට අප්ලෝඩ් කරලා තියන්න. හරිද? එතකොට ඔයාට මේක කරන්නත් පුළුවන්. අපි යම් මේ නම් ලකුණු පහක් මේ විදිහට ඔයාගේ ෆස්ට් ලකුණු පහ විදිහට එකතු වෙනවනේ. ඊට පස්සේ තියෙන එකට යනවා. දැන් ඇවිල්ලා ටෙස්ට් 2. මෙන්න මේකේ තියෙන පොඩි ඩයලොග් එකක් වගේ එකක්. ඉනුර ඉන්නවා. ඒ වගේම දනුක ඉන්නවා. මේ දෙන්න කතා කරන්න පටන් ගන්න මොකක් හරි ගැනද කියලා අපි බලමු. ඔයා අයිඩියා එකක් තියාගන්න ඕන මේකේ සමහර වෙලාවට කතා කරන් යන දේ ගැන ඔයා පොඩ්ඩක් ඒකත් එක්ක ටච් වෙලා ඉන්න ඕනේ. හරිද? ගෙදර එහා පැත්තේ කතා කරන දේට කන දීලා අහන් ඉන්න ඕනේ ළමයි සමහර ලාවට. නරක පුරුද්දක් වුණත් කට්ටිය අහගෙන ඉන්නවා. ඉතින් ඒ වුණාට මේකෙත් මේ සංවාදය කුමක් සම්බන්ධවද ඇදෙන්නේ කියලා confectionery කියලා කියන්නේ අර කෑම බීම මේ රස කැවිලි කියන එක confectionery කියලා කියන්නේ right ළමෙක් අහලා තිබ්බ නිසා කිව්වේ hello Danuka
what brought you this හිස්තැනක් තියෙනවා way. what brought you ඒ කියන්නේ මොකක් හින්දාද ඔයා ආවේ කියන එක තමයි අත්‍තරම අහන්නේ what brought you this way. ඉතින් මේ brought කියන්නේ මේ ගෙනාවා කියන එක නෙමෙයි ඇත්තටම what brought you කියලා මෙතනදී අහන එකේ තේරුම තමයි ඇයි ඔයා ආවේ කියන අදහසම තමයි why did you come කියන අදහසම තමයි ඒකේ තියෙන්නේ. hope you are not busy now. මම හිතනවා ඔයා කාර්යබහුල නෑ කියලා. I need හිස්තැනක් from you. කාටද ආන්සර් එක දාන්න පුළුවන් ටක් ගාලා. I need හිස්තැනක් තියෙනවා මොකද්ද? a favor උදව්වක්. help කියන එකට සමානයි මේ favor කියන එක. එහෙනම් ඔයා මෙතනට දාන්න ඕන ටක් ගාලා FAVOUR. I need a favor. මට උදව්වක් ඕනේ ඔයාගෙන්. I need a favor from you. මට ඔයාගෙන් උදව්වක් ඕනි. නේද? What is it Danuka? Anything serious? I'm interested in කියලා තියෙනවා. මොකද්ද? I'm interested in banking. හැමෝම දන්නවා මොකද්ද මේක කියලා. yes විදූෂක් දුන්න ඔක්කොම answers ටික. right. කමන්නේ. කොළවල ලියන්න එම ටයිප් කරලා දාන්න යන්න ඕනේ නැහැ. මොබයිල් එක එතකොට ටච් කරන්න ඕනේ නැහැ කාටවත්. I'm interested in online කියන එක දාන්න තියෙන නේද? online banking කියන එක හැමෝම දන්නවා. අහලා තියෙන වචනයක්. ප්‍රායෝගික එකක්. ඒක නිසා ඒ වචනේ එතනට දාන්නට මැච් වෙනවා. නේද? very good. online banking. ඔයාගේ කොලේ වාලිවත් ඇති මට. මම විශ්වාස කරනවා හැම කෙනෙක්වම. I feel that it is easy and හිස්තැනක්. time saving කාලය ඉතිරි කරනවා. time saving එකක් වෙනවා එකෙන්. කාලය ඉතිරි කරනවා. time saving. හරිද? එහෙනම් මේම දාගෙන යනකොට හැමදාම මම කියන දෙයක් තමයි ඔයා දාපුවා මේම කපන්න. හරිද? ඔයා යූස් කරපුවා මේම කැපුවට පස්සේ ඔයාට ඉතිරි ඒවා ටක් ගාලා අහුවෙනවා. why not? ඔය ඔක්කොම කියවන්න දෙයක් ඇත්තෙත් නෑ. ස්මාර්ට්ෆෝන් කියන එක හැමෝම අහලා තියෙනවා. එහෙනම් මෙතනට ෆෝන් දානවා. right. ෆෝන්. එහෙනම් අනිත් එක කියවන්නම ඇත්තටම දෙයක් හිටින්නේ නෑ අපිට. this is the gift I got on my birthday. birthday එකට gift එකක්. නේද? yes. on my birthday. මගේ උපන්දිනේ දවසේ. this is the gift. මේක තමයි මට ලැබුණු තෑග්ග. this is the gift I got on my birthday. මේ තමයි මගේ උපන්දිනේට ලැබුණු තෑග්ග. this is the gift I got on my birthday. right. එහෙනම් ඔයාලට ලකුණු 10ක් ආවා දැන්. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ඇවිල්ලා පිච්ච එකක් නේ. ඉතින් ඔයා දන්නවා මේකේ පිච්ච එක සාමාන්‍යයෙන් එන විදිය. හැබැයි මම මේක වචන ටික විතරක් කියලා දෙන්නම් තේරුම් ටික. දැන් road කියලා කියන්නේ පාර හැමෝම දන්නවා. people කියන්නේ මහ ජනතාව මිනිස්සු. ස්ක්විරල් කියලා කියන්නේ ලේනා කියන එක. ලේනා. තුන්ගිරි අප්පු කියලා කියන්නේ කට්ටිය. කට්ටිය දත්තේ මැරුණා මේ කාලේ. වහල උඩට වීසි කරන්නේ මේක අරගෙන යන්න කියලා. ඉතින් මේ ස්ක්විරල් කියලා කියන්නේ ලේනට ස්ක්විරල්. කයිට් සරුංගලය. ඩක්ස් කියලා කියන්නේ තාරාවියෝ තාරාවෝ කියනවා අර්ධහස. woman කාන්තාව ස්ටෝන්ස් කියන්නේ ගල්. right. shorts කියලා කියන්නේ මෙතනදී නම් කොට කලිසම් කියන අදහස විය යුතුයි. bench කියන්නේ බංකුව කියන එක bench එක. skipping කියලා කියන්නේ වාට පේන මේ උඩ පනින්නේ අර ලණුවක් කරකවකව. ground කියලා කියන්නේ පොළව බිම කියන එක. ඉතින් ඔයාට පුළුවන් මේකේ answers ටික දාගන්න හිමිට. මම තේරුම් ටික කිව්වා. road පාර people දන්නවනේ මේවා. squirrel කියන්නේ ලේනා. stones කියන්නේ ගල් කියන එක. ඔය ටික තමයි අමාරු වචන ඇත්තේ. skipping කියලා කියන්නේ අර මේ උඩ පනින එක. සෙල්ලමක් කරනවානේ උඩ පැන අන්නේ ක්‍රීඩාව ගැන තමයි මේ කියන්නේ. there are many කියලා අපිට තියෙන b. there are many bee in the park. කවුද ඉන්නේ people. එහෙනම් අකුර දාන්න තියෙන්නේ ඔයාලා කොයි වෙලාවකවත්. මේව නම් තේරෙනව නිසා මේක එක දිගට මේකම ඇදගෙන යන්නේ නැහැ මම. අමාරු ප්‍රශ්න ටිකට තමයි කතා කරන්නේ. හිතන් ඉන්න වෙලාව අරගෙන. sitting on the හිස්තැනක් තියෙනවා. හැමෝටම තේරෙනවනේ මේක. කවුරු බැරි කෙනෙක් ඉන්නවනම් කියන්න bench කියන එක දාන්න දන්නවනේ නේ. a girl who is sitting on the bench is reading a book. එහෙනම් මෙතනට දෙකට දාන්න ඕනේ bench කියන වචනයට අදාළ අකුර I නේද? ඉතින් ඔයාලා ওই විදිහට දැම්මනම් කිසිම ගැටලුවක් නැහැ.
Sometimes I have seen students write. Sometimes students write the word here, but it's not applicable here. You have to write the letter. Only the letter should be written in the given space. That is what you have to do. Right. එනම මේ ප්‍රශ්නේ තියලා යනවා පල්ලෙහාට. මේක දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. ඔයාලට පේන්න මම දාලා තියන්නම්. ඔයාගේ ආන්සර්ස් ටික ඔයා ලියන්න කොහොමද? පළවෙනි එක තියෙන්නේ road කියලා. ඔයාගේ කොලේ දාගන්නත් පුළුවන් ඔයාට. මේක තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. දන්නේ නැති වචන සමානට තියෙනවා නම් මේ පේපර් එක මම එවන්නම් හැම ළමයාටම මේක ඔයාගේ WhatsApp එකට හම්බ වෙන විදියට. ඉතින් ඒක අතක ගා ඉන්න දෙයක් නැහැ. මේ පස්සේ කරන්නත් පුළුවන්. හෙට නෙමෙයි අනිද්දා විභාගේ තියෙන ගොඩක් අයට. හරි. ඒ වලේ හිසි ඇත්තටම මෙන්න මේ වගේ ඒවා හරි ලස්සන ප්‍රශ්න මේවා. ටිකක් හිතන්න තියෙන ඒවා. මේ වගේ O level වලට සමානලාට එන්න හැකියාවක් නැත්තෙම නෑ. one word is missing. මේ දීලා තියෙන කොටසේ මොකක් හරි එකක් දැන් මෙහෙම ගත්තොත් හැම පේලියකම දැන් මෙහෙම පේලි ගත්තොත් ඔයාලට පේනවා මෙහෙම පේලි ගණනාවක් තියෙනවා පල්ලෙහාට 1 2 3 4 6 මේ හැම එකකම එකක් අඩුයි මොකක් හරි. හරිද? In each line of the given paragraph දීලා තියෙන ඡේදයේ හැම පේලියකම one word is missing. එක වචනයක් මග හැරිලා තියෙනවා, තැරලා දාලා තියෙනවා. අන්න ඒ වගේම ඒක මාක් කරලා තියෙනවා. කොහොමද මාක් කරලා තියෙන්නේ? මේ පොඩි කඩේ කෑල්ලක් ගහලා මාක් කරලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ අන්න ඒක ලියන්න. ඒ මාක් කරපු එක ගාවට ගැලපෙන එක ලියන්න. හරිද? ඒක ලියන්න ඕනේ මේ ඉස්සරහින්. ඔය බලන්න why didn't you come? We missed you a lot. ඉංග්‍රීසි වල වචනයක් තියෙනවා a lot කියලා. ඒ a lot කියලා කියන්නේ ගොඩාරියක් කියන එක. මේකේ තේරුම තමයි ගොඩාක් කියන එක. අපි හිතමු කවුරු කියනවා I miss you a lot. මට ගොඩක් අපි හිතමු අම්මා කොහේ හරි ගියාම කෙනෙක් කියනවා I miss you a lot mother කියලා. අම්මා මට නැතුව ගොඩක් පාළුයි කියන එක. ඉතින් මේ ගොඩක් කියන එක තමයි a lot කියලා කියන්නේ. හරිද? ඒ වගේම a lot of කියලා තියෙනවා වචනයක්. a lot of ඒ වගේම lots of කියලාත් එකක් තියෙනවා. මේ ඔක්කොම මේ තේරුම තමයි ගොඩාක් කියන එක. හරිද? නිකම්ම නිකන් lot කියලා විතරක් නැහැ. හරිද? ඒ නිසා මේ මතක තියාගන්න. lots of students ගොඩාරියක් ළමයි. a lot of students ගොඩාරියක් ළමයි. a lot of students came to see me. Thanks a lot. ගොඩාක් ස්තුතියි. Thanks a lot. ඔන්න ඒ වගේ a lot කියලා එකක් තියෙන නිසා එක තමයි හැරිලා තියෙන්නේ. In the meeting our teacher said we have to. our teacher said මොකක්ද එන්නේ? reported speech දන්න ඕනම කෙනෙක් මේක දන්නවා මොකද්ද? our teacher said that we have to be කොහෙද? in school before 6 am. අපි ඉස්කෝලේ ඉන්න කියලා තියෙනවා. before right අපි බලමු. at the in the set වෙන්නේ කියලා මම හරියටම කියන්නම්. මම දැනට in දානවා. in school කියලා දැනට දෙයක් තිබ්බේ. ඉස්කෝලේ කියලා at හරි in හරි දෙකෙන් එකක් තමයි උතන්ට set වෙන්නේ හරියටම. දෙකම නිවැරදි. නමුත් වැඩි ගැලපෙන්නේ මොකක්ද කියලා තෝරගන්න හැටි මම කියලා දෙන්නම්. ඊළඟට school before 6 am as we are leaving. අපි ඉස්කෝලෙන් පිටත් වෙන නිසා පාසල් පරිශ්‍රයෙන් වෙලාව දාන්න කලින් ඔයාලා දන්නවා at 6 o'clock කියලා එන්න ඕන. එහෙනම් at ලකුණු එක එකතු වෙනවා ඔයාට. හරිද? කලබල නැතුව යන්න ඕන මේ ගමන. don't forget bring කියලා තියෙනවා. 6 වෙනි එක. number 5. don't forget මෙතන තියෙනවා bring කියලා. ඔයා දැනගත යුතු නීතියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ forget කියන එකයි bring කියන එකයි දෙකම ක්‍රියාපද. දෙකම verbs.
අනිවාර්යෙන් ක්‍රියාපද දෙකක් එක ළඟ තියන්න බෑ. ඒ ළඟට ගහන්න ඕන වැටක් ටූ දාන්න ඕනේ. හරිද? හරියට ගෙදරක නංගී මල්ලි හරි අක්කයි නංගී හරි එහෙම එකට තියන්න බෑනේ ගොඩක් වෙලාවක්. එක ඒ නිසා කොයි වෙලෙත් අම්මාරි තාත්තා හරි මැද ඉන්න ඕනේ. නැත්තම් යුද්ධය ඇති වෙනවා. හරිද? දෙවන ලෝක සංග්‍රාමය ඇති වෙනවා නැත්තම්. ඒක නිසා මැද කොයි වෙලෙත් කවුරු වැඩිහිටියෙක් බලාගෙනම ඉන්න ඕනේ රැකගෙන. අන්න ඒ වගේ මේ මැද්දට දාන්න ඕනේ ක්‍රියාපද දෙකක් ළඟ එකට තියලා ඉන්නකොට ඒ දෙන්න කොයි වෙලෙත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මැදට දාන්න ඕනේ එක්කෙනෙක්. හැබැයි let කියන ක්‍රියාපදයට පස්සේ to දාන්න ඕනේ නැහැ. හරිද? she අපි හිතමු වාක්‍යයක් කිව්වොත් she let him go. ඇය ඔහුට යන්න දෙනවා ඉඩ දෙනවා. අපි හිතමු කවුරු හරි ගෙදර කොහේ හරි ට්‍රිප් එකක් යන්න හරනවා. අම්මා කියනවා යන්න එපා කියලා. මේ අම්මා කියනවා පුතාට නම් යන්න කියලා. she lets him go. ඒ කියන්නේ ඇයට යන්න ඉඩ ඇය ඔහුට යන්න ඉඩ දුන්නා කියන එක. let කියන්නේ මේ අතීත කාල version එක. නැත්තම් මෙහෙම දැම්මොත් lets වෙනවා. she lets him go. මෙතනට true කියලා දාන්න ඕනේ නෑ. හරිද? එහෙම 2 එකක් ඕනේ නෑ let වලට පස්සේ. හරිද? ඒ වගේම තව ක්‍රියාපදයක් තව වාක්‍යයක් මම ලියලා පෙන්නන්නම්. let him මේවා ඇවිල්ලා ඒ කියන්නේ මේ ප්‍රින්සිපල් විභාගෙදි පවා එන පේපර් වල තියෙන පොඩි ව්‍යාකරණ ගැටලු ප්‍රශ්න තරග විභාගවල ලෝ එන්ට්‍රන්ස් එකේ තියෙනවා. මේ පොඩි ප්‍රශ්න තමයි වෙයි තියෙන්නේ let him come. එහෙම නැතුව මේ let him to come එන්නට ඉඩ දෙන්න කියලා එකක් දාන්න නෑ let වලට පස්සේ. ඒක හොඳට මතක තියාගන්න. let him come. ඔහුට එන්න ඉඩ දෙන්න. හරිද? ඔහුට යන්න ඉඩ දෙන්න. දැන් අපි හිතමු ඔහුට යන්න දෙන්න එපා. don't let him go. හරිද? don't let him go. ඔහුට යන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා to දාන්න නෑ. ඔය වගේම to දාන්න නැති තව එකක් තමයි enter කියන එක. හරිද? enter කියන්නේ දැන් ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ යුනිවර්සිටි එකකට enter වෙන්න. නේද? enter කියන්නේ ඇතුළු වෙනවා කියන එක. ඇතුළු වෙනවා, ඇතුළු කරනවා කියන එක. අපි හිතමු I want to enter a university. මට විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න ඕන. I want to enter. හරිද? enter a university. එහෙම නැතුව මම දැකලා තියෙන ගොඩක් අය වරද්දලා ලියනවා enter to a university කියලා. මේක වැරදි. to දාන්න අවශ්‍ය නැහැ enter වලට පස්සේ. ඕනම් කොලේක ලියලා තියාගන්න. නිවැරදිම ක්‍රම එකක් තමයි මම මේ කියලා දුන්නේ. enter a university නිකන් ගැලපෙන්නේ නෑ වගේ තමයි දැනෙන්නේ නේද? දැම්මයි කියලා වැරදි නෑ. හැබැයි එහෙම සුද්ධ නම් දාන්නේ නෑ. අපේ රටේ කට්ටිය ඉතින් සංචලා රිපෝටර් ස්පීච් කියලා දුන්නනේ මං. හරි මං කියලා දෙන්න. හරි. enter a university ඒ නිසා ඒක මතක තියාගන්න. ඒක ඒ විදිහට යනවා. ඉතින් මේකේ තියෙන ඉතුරු උත්තර දෙක තුනක් ටක් ගාලා කියන්නම්. don't forget to bring ඒ වගේම everyone has to hand his තැනක් තියෙනවා. කාටද කියන්න පුළුවන් hand වලට පස්සේ එන උත්තරේ මොකද්ද? yes hand විතරක් තියෙන්නේ. hand වලට පස්සේ එන්න ඕන over කියලා. හේතුවක් තියෙනවා ඇයි එහෙම කියන්නේ. hand over ක්‍රියාපදයක් ඉංග්‍රීසි වල තියෙනවා phrasal verb එකක් hand over කියලා. hand over කියලා කියන්නේ phrasal verb එකක්. ඒකේ තේරුම තමයි බාර දෙනවා කියන එක. නේද? බාර දෙනවා. ඉතින් hand කියන්නේ නම් අත hand over කිව්වම බාර දෙනවා. එතකොට ඔයා දැනගන්න ඕන hand දීලා තියෙන නිසා over දාන්න මෙතනට. ඒ නිසා phrasal verb එක දන්නේ නැත්නම් ඔයාට මේකට උත්තරේ ලියන්න බැරි වෙනවා. එහෙනම් ඔයාගේ එකක් අනිවාර්යෙන් වැරදෙනවා. ඒ නිසා phrasal verb ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. hand over බාර දෙනවා. ඒකට සමාන වචනයක් තමයි submit කියලා කියන්නේ. submit නේද? SUBMIT submit. ඒ කියන්නේ බාර දෙනවා. submit my letter to the principal. I want to submit my application to the minister. submit ඕකම තමයි hand over කියලා කියන්නේ. හරිද? දැන් ඇති. එච්චරයි. ඊට එහා නෑනේ මොනවද? hand over කියන එක දැන් මම 6 ඉවරයි. එහෙනම් ලකුණු ඔයා දැන් ගත්තා.
පස්සරක් අතර 20ක්. ඊට පස්සේ වට තියෙන චූටි එකක් කියවලා නෙතුලිගේ පොඩි කතන්දරයක් මේ තියෙන්නේ. නේද? නෙතුලිගේ නෙමෙයි ඇත්තටම. Read the brief extract. ඒ වගේන බය වෙන්න එපා නිකන් සංකීර්ණ වචන නේද? Read කියන්නේ කියවන්නනේ. Brief extract කියලා කියන්නේ කෙටි උපුටනය. මම ලියන්නම්. Brief කියන්නේ කෙටි, extract කියන්නේ උපුටනය. නේද? කෙටි උපුටනය. අමුතු එකක් නේද? කෙටි උපුටනය. කෙටි උපුටනය. මෙන්න මේ කෙටි උපුටනය කියවන්නලු. එක්ස්ට්‍රැක්ට් එක කියලා කියන්නේ උපුටලා ගත්ත දෙය. ඒක කියවන්නලු ආතර් සී ක්ලාර්ක්ගෙන් අරගෙන තියෙන. ඉතින් ඔයා now you know about the subject. මොනවා ගැනද තියෙන්නේ කියලා දැන් දැනගනීවි. ආතර් සී ක්ලාර්ක් මහත්තයාගේ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මම මේක කියවන්න යන්නේ නැහැ. හැබැයි මම මේකේ ප්‍රශ්න ටික බලලා එනවා ඉස්සර වෙලා. ඒක තමයි මේකේ තියෙන රහස. මට දෙන්න තියෙන දායාදේ තමයි ඕක. ඔය වගේ ලොකු එකක් ආව ගමන් ඕකට වෙලාව යවන්න එපා. ඔයාලට තියෙන පොඩි වෙලාවක්. ඔයිසෙල් යන්න ඕන ප්‍රශ්න ටික ටාගට් කරන් කියවන්න පටන් ගන්න ඕනේ. first question ඇවිල්ලා තියෙන්නේ names of his parents කියලා. එතකට උඩ ඒක දීලා තියෙනවනේ. දැන් අපි බලනවා construction at the age of 13. හරිද? construction කියලා කියන්නේ ළමයි ඉදිකිරීම කියන එක. ඉදිකිරීම. හරිද? ඉදිකිරීම. at the age of 13 කියන්නේ වයස අවුරුදු 13 දී කියන එක. හරිද? at the age of 13. ඔයාලට මේකත් පොඩි වැදගත්කමක් තියෙනවා. ඔයාලට ඔයාගේ life story එක ගැන කියන්න පුළුවන් නේද? I did it. මම මේක කළා. I did it. I did. I did it. මම ඒක කළා at the age of right 17. We did it. නේද? We went to India. අපි ඉන්දියාවට ගියා. යන්න කොහෙවත් නැත්තම්. India at the age of නේද? 20. ඔයාලට කීක දේවල් කියන්න පුළුවන්. He died. ඔහු මැරුණේ. He died at the age of. මේ at the age of කියන කෑල්ල මතක තියාගන්න. At the age of 95. අනුවලිවේ හරි. He died at the age of 90. ඔහු 90 දී මැරුණා. එහෙනම් at the age of 13 13 දී ඔහු ඉදි කරපු දේ මොකක්ද කියලා අහන්නේ. අපි ඒකට උත්තරේ හොයාගෙන යමු උඩට ගිහිල්ලා. 13 දී මොකද්ද කරේ කියලා අන්නේ අයිඩියා එකට ඉක්මනට එනවා. නේද? මම ඔයාලට උත්තරේ මාක් කරන හැටි පෙන්නුවානේ. ඒ නිසා දැන් මේක ලියනවා නම් ඔයා උත්තරේ ලියනකොට මෙන්න මේ කැපිටල් අකුර පටන් ගන්න ඕනි තැන තියෙන මෙන්න මේ H අකුර සිම්පල් තියෙන්නේ. ඒ නිසා ඔයා එයාව ලියනකොට කැපිටල් කරලා ලියන්න දැනගන්න ඕනි උත්තරේ ලියනකොට. හරිද? වෙන වෙන වැල්වට අරන් ලියන්න නැතුව අදාළ ඩිරෙක්ට් ආන්සර් එක ඔයා ලිව්වා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවම තමයි. ගොඩක් ළමයි මේකේ හිර වෙනවා මේ ප්‍රශ්නේදී. ඔයා දන්නවා මේක කියව ගන්න බෑ යාලට. ඒ නිසා කොයි වෙලාවකවත් මෙච්චර කල් කරා නම් එකලා මේක කරේ. මේම මුල ඉඳන් අගට කියවන් ගිහිල්ලා ඉවර වෙලා. තේරුම් හොය කල්පනා කර ගිහිල්ලා ඉවර වෙලා උත්තර ලියන්න ගියා නම් එයා හිර වෙනවා ටිකක්. ඒ සිස්ටම් එක හරියන්නේ නැහැ. අතට මේ ප්‍රශ්න වලට පොඩි නිපුණතාවයක් තියෙන්න ඕනේ. ඔයා දන්නේ නැති වචන ගොඩක් හම්බ වෙයි මේකේ. ඒ නිසා ඒව දැනගන්න මේකට දාන්නේ ගොඩක් වෙලාවට දන්නේ නැති අමාරු වචන, පරණ ඉංග්‍රීසි වචන, වෙනත් රටක කෙනෙක්ගේ චරිතයක් වගේ දෙයක්. අපිට හුරු නැති ගම්මානවල නම්, නගරවල නම් මේවයි තියෙන්න පුළුවන්. එතකොට ඒව එපා වෙන්න තමයි හදන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් ඔයාලට දෙයක් එපා කරවන්න හදනවා නම් ඒ එපා නොවී තියා ගැනීම ඔයාගේ වගකීමක්. ඊළඟට ඩියුරේෂන් කියලා කියන එක දැනගත්තාම මේකට උත්තර ලියන්න පුළුවන්. ඩියුරේෂන් කියන්නේ කාලය නේද? in the Royal Air Force රාජකීය ගුවන් හමුදාවේ මෙයා ගත කරපු කාලය කොච්චරක්ද කියලා බලන්න තියෙන්නේ. ඒකටත් උත්තරේ අපි හොයාගෙන ඉමු. ඒක ඊළඟ ඇති ඊට යටින්. හරිද? සමහරට ඉඳපු අවුරුදු ගාන ඇති. මෙන්න මෙතන තියෙනවාට අවුරුදු ගාන 1941 වල ඉඳන් 46 වෙනකම් අඩු කරලා දාන්න ඕනේ. ඒක කොච්චර ඩියුරේෂන් එකක්ද කියලා අහන්නේ. ඉතින් ඕනනම් ඔයාලට ඕකම දාන්න පුළුවන්.
මේක Clark served in the Royal Air Force. හරිද? from කියලා තැන ඉඳන් පටන් ගත්තා නම් හොඳයි. from කියලා දාලා මෙච්චර ඉඳන් මෙච්චර දක්වා from 1941 to 46 කියලා දැම්ම නම් ආන්සර් එක හරි. නිකන් 41 46 කියලා දාන්න නැතුව එහෙම දැම්ම නම් වැඩිය හොඳයිනේ. from කියලා F අකුර කැපිටල් වෙන්න ඕන උපුටලා ගනිද්දී. හරිද? මෙතන ලියනකොට F අකුර යා කැපිටල් අකුරකින් පටන් ගන්න ඕන මෙන්න මේ වගේ. from කියලා. හරිද? ඒක කොහොමද තිබ්බේ? right. name of the first non fictional book. මේ වචන දැනගත්තේ නැතාට කමන්නේ. non fictional කියලා කියන්නේ මේ ප්‍රබන්ධමය නොවන. fictional කියලා කියන්නේ ප්‍රබන්ධ කියන එක. ප්‍රබන්ධමය. non fictional කියලා කියන්නේ ප්‍රබන්ධමය නොවන්නා වූ කියන එක. මේක non නෙමෙයි. non උනාට මේක non. මේක ශබ්ද කරන්නේ කොහොමද දන්නවද? non කියලා. non fictional. හරිද? non fictional. කොයි වෙලාවකත් මේක non කියලා කියන්න යන්න එපා. n අකුර දැක්කට o අකුර දැක්කට. non non fictional. ඊට පස්සේ එකට යන්න. sorry. හරි. non fictional book කියලා තමයි තියෙන්නේ. අපි බලමු non fictional book එක මොකක්ද කියලා. ඔයාලට පේනවා මේ මෙතන ඕම දිගට යනකොට non fictional කියන වචනේ තියෙනවා. මේක නම් ගොඩක් අය දන්න කපටිකම. ඉතින් මේ ෆස්ට් බුක් කියලා තියෙනවා. එතකොට මේක උපුටලාම උද්ෘතය පිටින් ලියවන වැඩිය ලස්සනයි. මෙන්න මේක ඇල්ල මේ විදිහටම. නේද? ඔයාලට මේ පොත්වල නම් වල සිංහල තේරුම හොයන්න හිර වෙන්න යන්න එපා. ඒවා ඒ අදාළ පොතේ නම උස්සලා ගෙනහලා ලිව්වනම් හරි. ඔයාලට බාර දීලා තියෙන්නේ ඒ වැඩේ. නිසා කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක් ගේන්න කියලා කිව්වට පස්සේ සීනිය වල තියෙන කොහොමද කාබෝහයිඩ්‍රේට් මොනවද මේ තියෙන්නේ කොහොමද ඒවයි මොන විදිහටද ඒකේ තියෙන්නේ ග්ලූකෝස් කොහොමද සෙට් වෙලා තියෙන්නේ ඒකේ බන්ධන මොනවද ආයනික බන්ධනද සංයුත බන්ධනද මොනවද හිතන්න යන්න එපා ඔයා ගේන්නේ සීනිනේ කඩේ ඉඳන් ඒ වගේ ඔයාලට ලියන්න තියෙන පේපර් එකේ අදාළ පොතේ නම විතරයි නම සිංහලට හරවන්න ඒක මොකක් වෙන්නේ නැතිද මායා ලෝකවල හිර වෙන්න එපා උත්තරේ ලියලා දැම්මාම ඇති ඔයා අනිවාර්යෙන් a reason for sailing to Australia ගොඩක් අය කැමති රටක් Australia is one of the best countries to travel reason for sailing you may think that I have been to there no I have never been reason for sailing sail කරනවා කියලා කියන්නේ බෝට්ටුවෙන් යනවා කියන එක යාත්‍රා කරනවා කියන එක sail 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 යාත්‍රා කරනවා හරිද ඉතින් නැවක නැගලා ඕඩි හෙලේ හෙලේ යා කියලා නේද එහෙම කියන්නේ reason for sailing to Australia ඔස්ට්‍රේලියාවට යන්න තියෙන හේතුව මොකක්ද කියලා තමයි අහන්නේ හරිද එතකොට ඔයා දැනගන්න ඕන දේ තමයි මොකක්ද මෙයා පිටරටට ඔයා යන්න බලපාපු ඔස්ට්‍රේලියාවට යන්න හේතුව right බලන්න name 3 major awards received එයාට ලැබිච්ච ප්‍රධාන තෑගි තුනක් සම්මාන තුනක් මොනවද කියලා ලියන්න තියෙන්නේ ඒවා ලියද්දි ලස්සනට ලියන්න කමාදදා එකින් එක යටට හරිද ඉතින් ඔස්ට්‍රේලියාවට යන්න හේතු බලපාපු කාරණාවත් මෙතන ඇති වැඩි හිර වෙන්න ඕනේ නෑ නේද මොකටද මෙයා ගියේ set sail for Australia to මොකටද dive on the Great Barrier Reef කියලා තියෙනවා හරිද ඊළඟට එයා කියලා තියෙනවා මෙයාට හම්බෙච්ච සම්මාන මේ තියෙන්නේ ඒවා the Hugo the ඔය තියෙන්නේ නේද nebula and මේ තියෙන්නේ the John Campbell Memorial Award
මෙමෝරියල් අවෝඩ් කියලා කියන්නේ අනුස්මරණ ත්‍යාගය කියන එක, මෙමෝරියල් කියන්නේ අනුස්මරණ කියන එක. ඒ වගේම තියෙනවා BSFA award. ඕවා ලිව්වාම ඇති හරිද? මේක නම් නවකතාවක නමක්. මේක ඉන්නේ ඕක උත්තරයක් නෙමෙයි හරි. ඒ සමයි කපනවා. ඒක ආන්සර් එකක් නෙමෙයි. දැන් ඔයාලට තියෙනවා උත්තර 1 2 3 4 මම මෙතන හොයලා දුන්නා. ඔයාලට තව තියෙනවා නම් හොයාගන්න පුළුවන්. රයිට්, ලකුණු පහක් හම්බ වෙනවා. ඊට පස්සේ තියෙනකට යන් අපි ටක් ගාලා ප්‍රශ්නෙට මෙන්න මේවට ඔයා කැමති ඒවා මේ තියෙන්නේ your friend wanted some plants to grow. ඔයාගේ යාළුවට ඕනේ වුණා පැලෑටි ටිකක් ඉඳන්න. Because he started home gardening recently. ඔහු මෑතකදී ගෙවතු වගාව පටන් ගත්තා. You have some extra vegetable plants. ඔයාගාව තියෙනවා අතිරේක එලවලු පැලෑටි ටිකක් that you can give him. ඔහුට දෙන්න පුළුවන් විදිහේ අතිරේක එලවලු පැල ටිකක් තියෙනවා. ඉතින් දැන් ඔයා නෝට් එකක් ලියන්න ඕන. මේක ඇවිල්ලා අරගෙන යන්න කියලා. ගෙදරට ඇවිල්ලා මේක ගෙනියන්න කියලා. ඉතින් දැන් ඔයාට වැදගත් වෙනවා vegetables වල නම් දැනගෙන ඉන්න ඕන. Some names of plants that you have. ඔයා ගාව තියෙන පැලෑටි වල නම් නේද? ඒක තියෙන්න ඕන, අන්තර්ගත වෙන්න ඕන. When he could come to collect the plants. කොයි වෙලාවටද ඔහුට ඔය පැලෑටි ටික ගන්න ඔයාගේ ගෙදරට එන්න කියන්නේ? නේද? midnight වත් මේ මධ්‍යම රාත්‍රී වගේ නෙමෙයිනේ. නේද? ගැලපෙන වෙලාවක් කියන්න ඕනේ යාළුවා. You have to come to my home and collect the plants and you can go out. එහෙම නෙමෙයි නෝට් එකක් ලියන්න දෙන්නේ. ඉතින් ලකුණු පහයිනේ. ඒ ලකුණු පහ ගන්න අපි ඉස්සෙල්ලම ලියනවා නෝට් එකක් ලියනකොට මම දානවා මේ වගේ එකක් ඩියර් කියලා දාලා ඉවර වෙලා නේද? එහෙම නැත්නම් හායි දාන්නත් පුළුවන්. ඔයාලට ඩේට් එකක් මේකට නොදැම්මයි කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. නෝට් එකකට ඩේට් එකක් ඒ කියන්නේ මේ කම්පල්සරි නෑ දිනයක් කියන එක. හරිද? මම දැකලා තියෙනවා කට්ටිය නිකන් මොඩිෆයි කරනවා ඩේට්ස් දාලා එම අවුලක් නෑ. හරිද? ඕන්නම් මම ලියන්නම්. නේද? කවුද දාන්නේ? නමයා. right. hi ප්‍රභාෂ්. hi ප්‍රභාෂ්. නේද? ඔහොම දාන්න පුළුවන් ඕන්න. I have some extra vegetable plants. right. මංගාව තියෙනවා අමතර පැලෑටි එලවලු පැලෑටි ටිකක්. I have some extra vegetable plants including කියන්නේ ඇතුළත්ව මේක ලියා ගන්න හරිද? ඒක වැදගත් වෙයි. Some extra vegetable plants including මොනවද? tomato මොනවද තව දාන්නේ? BRINJOLS brinjols. I think my spellings are wrong. brinjols පම්බටු. right. ඊළඟට තව මොන හරි කියන්නකෝ. vegetables වල නම් මට ගොඩක් මම මතක තියාගන්න. හරි පොඩි ළමයින්ට උගන්වනවා නම් තමයි ඔය මතක තියාගන්න වෙන්නේ. මේ සිංහලෙන් මතක් කරන්න ඕනි ඉස්සෙල්ලා. ladies fingers, bitter gourd, ඔය වගේ මොනවා හරි vegetables වල නම් ටිකක් ඔකට ඇඩ් කරන්න ඕනේ. ඉතින් මම ලියනවා tomato, brinjals ඔය දෙක දාලා තියෙන්නේ. potatoes කොහෙද ශාලිනී potatoes ඉක්ුණන්නේ? අර්ථාපල් පැල තියෙනවද ගවලලා? හරි. එහෙම තියෙනවා නම් it's okay. You can write it. වැඩේ තියෙන්නේ පැලේ නෙමෙයි, ලියන්න දන්න වචනේ තමයි ළමයා ලියන්නේ උතන්ට. I have some extra vegetable plants including tomatoes. right. tomatoes, brinjals
and brinjals කියලා දෙමු. and ලියන එක ගැන you should have a clear idea about what you are going to write and what you are going to tell to your friend. ඒනම් ලියන්න හදන එක ගැන හොඳ අයිඩියා එකක් ඔළුවේ තියෙන්න ඕනේ. ඔයා ලියන්න යන්නේ මොකක්ද කියලා. නිකම්ම නිකන් දන් ලියන ගමන් නෙමෙයි හිතන්න ඕන. ලියන්න කලින් හිතන්න ඕන මම ලියන්නේ මෙහෙමයි. මම මේ ඩිරෙක්ට් කියන්නේ ප්‍රභාෂ් එන්න අපේ ගෙදරට මංගාව තියෙනවා. තක්කාලි ටිකකුයි වම්බොටුයි ඇතුළත්ව එළවලු පැල ටිකක්. අතිරේක පැල ටිකක්. I have some extra vegetable plants including tomatoes and brinjals. නේද? ඉතින් මම මේක දෙකකට ලියන්නම්. If you I remember you requested. මට මතකයි මම මට හිතනේ ලියන්නේ. I can remember. I can remember that. that කියන්නේ බව. මට බව මතකයි. ඒ මොකක්ද? මට මතකයි බව. මොකක් බවද? I can remember that once you එක වතාවක් එක පාරක් once you requested them. I can remember that once you requested them. වරක් ඔබ ඒවා ඉල්ලූ බව මට මතකයි. ඉතින් can remember කියලා තමයි දාන්නේ. මතක පුළුවන් නෙමෙයි. can කියන එකත් එක්ක තමයි remember hear වගේ වචන දාන්නේ ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව. I can hear you මට ඔයාව ඇහෙනවා. I can remember you මට ඔයාව මතකයි. නේද? I can remember right. I can remember that once you requested them. ඉතින් එතකොට දැන් මේම මට වතකයි වතාවක් ඔයා මේවා ඉල්ලුව බව. So think notice එකක් මේ note එකක්නේ. So ඒක නිසා නේද? So අර therefore වගේ ව්‍යාකරණමය වශයෙන් දැඩි වචන නොදා therefore කියන වචනය ඇවිල්ලා දන්නවා මේ එක ඔෆිෂියල් වචනයක්. එහෙම නැත්නම් ඒවා විධිමත් ඉංග්‍රීසි. එහෙම නැත්නම් ෆෝමල් වචන. වැදගත් ලේඛනවල දාන වගේ වචනයක්. හැබැයි so කියන්නේ කටවහරේ දෙන එකක්. note වගේ එකට හොඳ එකක්. So please come. Please come tomorrow. Please come tomorrow. හරිද? Please come tomorrow to our home at about 5:30 PM. 5:30ට විතර අපේ ගෙදරට එන්න හෙට. So please come tomorrow. හෙට එන්න කරුණා කරලා to our home at about 5:30 PM and then you can අනෙතකොට and then you can bring them. නැත්නම් you can have them. ඔයාට පුළුවන් ඒවා ලබා ගන්න. You can have them. have කියන එකේ තේරුමක් තමයි ලබා ගන්නවා කියන එක. You can get them. එහෙම නැත්නම් you can have them. එහෙම නැත්නම් තව ලියන්න පුළුවන්. If so එහෙමනම් if so කියලා කියන්නේ එහෙමනම් if so I can if so එහෙමනම් කියන අදහස if so එහෙමනම් මම මේක පැසිව් වලින් ලියන්නම් you will be given ඔයාට දෙන්නම් you will be given my extra plants. Right. You will be given my extra plants. මම ඔයාට දෙන්නම් කියන අදහස් තියෙන්නේ. If so එහෙමනම් ඔයාට දෙන්නම් you will be given my extra plants. මේ විල පැසිව් වොයිස් එකෙන් තමයි ලියලා තියෙන්නේ. You will be given ඔයාට දෙන්නම් මගේ අතිරේක පැල ඇටි. මං හිතනවා මේ ගානටවම වචන ප්‍රමාණයක් ඇති වෙන්න ඇති කියලා.
40 තියෙන අපි දානවා ලියනක don't හරිද call me don't forget to call me before you come ඔයා එන්න කලින් මට කෝල් කරන්න අමතක කරන්න එපා ඕම කියලා දාලා ඉවරලා මේක ලිව්ව එක්කෙනාගේ නම කසුන් නම් අපි මෙයාගේ නම කසුන් කියලා දානවා හරිද hi ප්‍රභාෂ් ඉතින් ඔයාට ඕනනම් ඩේට් එකක් මෙතනින් දැම්මා කියලා උලකුත් නැහැ ඕනනම් මෙහෙන් දිනයක් දාලා තියාගන්න තරක කමක් නැහැ හරිද මේම දැම්මට කමක් නැහැ හරි මේක ඇවිල්ලා සිංහල ක්‍රමයේ එකක් නැහැ නිකන් ඔහම දාලා තියන්න පුළුවන්කක් I have some extra vegetable plants including tomatoes and brinjals. I can remember that once you requested them. So, එම නිසා හරිද? So, please come tomorrow to our home at about ළමයි මේක මතක තියාගන්න at about කියලා කියන්නේ පමණ කියන එක. හරිද? 5:30ට විතර at about 5:30 5:30ට විතර එන්න. if so කියන්නේ එහෙමනම් if so එහෙමනම් හරි right if so you will be given my extra plants don't forget to call me before you come හරි simple වැඩේ රසයි ලස්සන්ට ලියලා තියෙනවා ඉතින් මං හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න ඕන නම් ලියා ගන්න බැරි වෙච්ච අය ඊළඟ එකට යන් අපි ප්‍රශ්නෙට වැදගත් රචනා ප්‍රශ්න ටිකක් තියෙනවා කතා කරන්න ලොකු ලියුමක් දීලා තියෙනවා ඔයාලට පේනවා dear mother mouse කියලා mother mouse right ඉතින් මේකෙත් මේමයි මේ ලියුම කියවන්නේ නෑ මං ලියුමේ අදාළ උත්තර ටිකට අදාළ questions ටික තමයි කතා කරන්නේ underline the most suitable answer වඩාත්ම ගැලපෙන උත්තරේ ඉරක් අඳින්න කෙටි පේපර් එකට ලකුණු ඔක්කොම ගන්න පුළුවන් කල්පනාවෙන් ලිව්වොත් ඔයාලට පේනවා the letter is written to ලියුම ලියලා තියෙන්නේ the letter is written ලියුම ලියලා තියෙන්නේ කියන්නේ ලියපු මිනිස්සයා නෙමෙයි අහන්නේ ලබන්න අහන්නේ the letter is written to ලියුම ලියන්නේ ට කියලා තියෙන කාටද ලියන්නේ කියලා අපිට පේනවා මේකේ මුකුත් කියවන්න යන්න ඕනේ නැහැ ඔයා mother mouse කියලා තියෙන්නේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ the salutation comes like mother mouse කියලා ආමන්ත්‍රණය ලැබලා තියෙන්නේ එහෙනම් මේක ලබන්න එක්කෙනාගේ නම mother mouse කියන එක තමයි මෙතනට ගැලපෙන්නේ ඒ නිසා ඔයාලට පේනවා B තමයි ආන්සර් එක කොතන ගියත් B තමයි ආන්සර් එක වෙලා තියෙන්නේ නේද අපිට උඩදිත් හම්බුණා B ආන්සර් එකක් විදියට mother mouse අපි ඒව හොයන්න යන්න එපා දැන් mother mouse කියන්නේ මොකද්ද ඒව හොයන්න යන්න අවශ්‍ය නැහැ හරිද ඉතින් ලකුණු පහයිනේ ඕව හිර වෙනවා ගොඩක් ළමයි කියවන්න යද්දි ඕක කියවන්න යනවා ඉස්සර වෙලාම පැනගෙන මේක මේ ටික බලලා කියවගොනම් වැඩේ ගොඩ what is most interesting about mousy and wife's nest wife nest කියලා කියන්නේ කූඩුව කියන එකනේ කැදැල්ල කියන එක nest nest කැදැල්ල අර කියන්නේ සෙනෙහසේ කැදැල්ල අන්න ඒ වගේ නිකන් එහෙම එකක් නෑ හරිද නිකන් mousy and එයාගේ නෝනගේ මවුසිගේ කැදැල්ලේ තියෙන වඩාත්ම ඉන්ටරෙස්ටිං දේ මොකක්ද කියලා අහනවා. දැන් අපි යන්නේ හොයාගෙන මේ වගේ වචන දෙකක් තියෙන්නේ කොතනද කියලා බලනවා ඡේදේ. නේද? mousy wife most interesting බලමු. nest කියන වචනේ. ඉතින් ඔයාලට බලාගෙන යනකොට මෙතන nest කියලා තියෙනවා කොහොම එකක්. නේද? right ඕමයා ඉන්ටරෙස්ටිං මොකක්ද අහන වඩාත්ම රසවත් දේ කියලා තියෙන මේ කැදැල්ලේ තියෙන it in the latest invention ඒ කියන්නේ මෙයාලගේ කූඩුව මේ දෙන්න හදාගෙන තියෙන්නේ අලුත්ම
සොයා ගැනීමක් ඇතුළත. It has a picture window එකක් තියෙනවලු පින්තූර මේ ජනේලයක්. It has a trapdoor right බලමු මොකක්ද තේරුම කියලා. මේකේ trapdoor එකකුත් තියෙනවා කියලා කියනවා. ඉතින් බලාගෙන යනකොට හොයාගෙන යනකොට ඔය උත්තර තුනෙන් එකක් ඔයාලට මේකේ හොයාගන්න පුළුවන් වෙයි. හරිද? මේ මැද හරියට එනකොට right in his latest invention right හොයාගෙන යන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන උත්තරේ. right මොකද තියාගෙන යන්න ඉස්සරහට. the nest was කැදැල්ල මොන වගේද උනේ කියලා අහනවා. මේ කූඩුව මොන වගේද කියලා අහනවා. nest කියන්නේ කැදැල්ල. untidy and ugly ඒ කියන්නේ අපිලි වෙලයි කැතයි. untidy කියන්නේ අපිලි වෙලයි වගේ room එක වගේ. ugly කියන්නේ කැතයි කියන එක. හරිද? small කියලා කියන්නේ දන්නවනේ පොඩි කියන එක. comfortable සුව පහසුයි. ඉතින් ඔයා බලා ගන්න ඕන උඩ මේක තියෙනවා. හරි පබසර පැටලුවක් නැහැ. right what did the inventor invent මේ නවනිපැයුම් සොයාගන්න කෙනා විසින් හොයාගත්තේ මොකක්ද කියලා අහනවා. මෙයාලා මේ කූඩුව හදන්නේ ඔය පොඩි කාගේ හරි කෙනෙක්ගේ නවනිපැයුම් කරපු කෙනෙක්ගේ මොනවා හරි එකක තමයි මේ හදනවා ඇත්තේ. මේක කියවන්න නැතුව මම ඉන්නේ. රොබෝ කෙනෙක් මේ ROBOT වුණාට T කියවන්නේ නෑ. රොබෝ හරිද? රොබෝ කෙනෙක් big glass eye ලොකු වීදුරු හැක් රොබෝ වේටර් රොබෝමය වේටර් කෙනෙක් ද නිර්මාණය කරේ කියලා අහනවා. ඉතින් ඔයා හොයලා බලන්නකෝ. ඕකේ ඇති ඔක්කොම ටික. මම පේපර් එක දැම්මම අනිවාර්යෙන් කරන්න තර්ඩ් ටර්ම් එකේ අපි O level වලට දෙන එකක් නේ මේක රජෙම. හරිද? ස්ක්‍රෝල් කියලා කියන්නේ ඇත්තටම ස්ක්‍රෝල් කියන එකේ තේරුම අහන්නේ. ස්ක්‍රෝල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බඩ ගාගෙන යනවට. හරිද? ඉතින් මේ ස්ක්‍රෝල් ඔයා මේ ටිකේ තේරුම හොයලා බලන්න. මම දැනට උත්තරේ කියන්නම්. ඩික්ෂනරි තියෙනවනේ. ක්‍රෙප්ට් කියන්නේ බඩ ගෑවා කියන එක. බඩ ගෑවා. උරගයෝ යන්නේ ක්‍රීප් කරලා. CREEP ක්‍රීප් කියන එකේ ක්‍රීප් කියන්නේ බඩ ගන්නවා, බඩ ගාගෙන යනවා කියන එක ක්‍රීප්. ඒක තමයි ක්‍රෙප්ට් වෙලා තියෙන්නේ. එහෙනම් අමාරු වචනයක් දීලා ඒ දීපු වචනයට සමාන තව වචනයක් හොයන්න දෙනවා. නිසා කම්මැලිකමට අතහරින්න එපා. දැන් ඔයා බලන්න ඔයාට ලියුම කියවන එක නෙමෙයි වැඩේ උනේ. ඔයාට මේ ටික හරිම ලේසි. විනාඩි 5ක්වත් ගියේ නෑ මේ ටිකට උත්තර හොයාගන්න. නේද? හැබැයි ළමයෙක් ඇවිල්ලා කොයි වෙලේ හරි if a student tries to read line by line first and then read questions, it's wrong. Start reading the questions first and then read for the answers. Target the answer and just try to find it. එකින් එක කියවලා මේක හිතෙන් මවාගෙන මේක ඇතුලේ අතර මං වෙන්නේ නැතුව ඔය ඉස්සරහට යන්න ඕනේ කියවගෙන. හරියන් ඉස්සරහට. මේ තියෙන්නේ මේව ලියලා දෙන්නම් මම උදව් කරන්නම්. එතකොට ඔයාගේ රයිටින් එක ලස්සන වෙයි. හැමෝම ලියන්න පටන් ගන්න. මම අද කියනවට වෙනද ලියන්නේ නැහැ. මං කියන දේ අහන්නේ නැහනේ. ඕනේ. අහන අය ඔයාගාව තියෙන කොලේ my personal goal. හැබැයි වචන 50යි 60යි ඊට යන්න බෑ. හරිද? පරිම 60යි 61ක් නම් වෙන්න බෑ. 50ට වැඩි වෙන්න ඕන 60ට අඩු වෙන්න ඕනේ. ඔයා ලියන්න එකක් මම මේ දෙකම ලියන හැටි කියලා දෙනවා. මම ඔයාට දැන් ටයිම් පටන් ගන්නවා ලියන්න. හරිද? ඔයාගේ කොලේ ඔයා ලියන්නකෝ my personal goal in life. ඒක අනිවාර්යෙන් දාන්නත් ඕනේ. දාන අයගේ ටික බලලා දෙනවා මොන මට්ටමකින් හරි බලලා චෙක් කරලා දෙනවා. my personal goal in life. ඉතින් ඔයාට මම ලියන ආන්සර් එක මම ලියලා දෙන්නම්. ඒක මකන්නේ නෑ. ඔයාට බලා ගන්න පුළුවන්. my personal goal in life කියන එක නම් මාතෘකාව මම ඒක මාතෘකාවේ topic එක ලියාගෙන කියන්නේ my future expectation මගේ අනාගත බලාපොරොත්තුව කියන එකම තමයි personal goal කියලා කියන්නේත් නේද?
Everybody has. Everybody has goals. හරිද? have නෙමෙයි. හැම කෙනාම කියන වචනය singular වචනයක්. Everybody, everyone. ඒවා ඒක වචනයි. අර්ථය බහුවචන වගේ පෙනුනට. Everybody has goals in life. හැම කෙනාටම ජීවිතේ ඉලක්ක තියෙනවා. But for me I have a strange goal. නමුත් මට නම් තියෙන්නේ අමුතු ඉලක්කයක්. One day in the future I want to. හරිද? අනාගතයේදී යම් දවසක one day කියන්නේ එක දවසක් නෙමෙයි යම් දවසක in the future I want to කියලා දාලා ඉවරලා නේද? ඔයාට ඕන එක ලියා ගන්න. මගේ එක මම මෙතන ලියන්නේ නෑ. one day I want to be හරි වෙන්න ඕනේ නම් නේද? මොනවාරි දෙයක් කරන්න ඕන නම් I want to go හරි run හරි jump හරි මොකක් හරි ලියන්න. one day in the future I want to කියලා ඉවර වෙලා නේද? ඔයාට ඕන නම් be a doctor, be an engineer, be a lecturer ඕන දෙයක් ලියන්න පුළුවන් නේද? එහෙම නැත්නම් go to America එහෙම දාලා ලියන්න පුළුවන් නේද? follow an English course, be a teacher ඔයගේ ඒවා. ඉතින් ඔයාට ඔය එකක් ලියන්න පුළුවන්. one day in the future I want to කියලා දාලා මොකක් හරි එකක් ලියනවා. හරිද? මම නිකන් දැනට එකක් ලියන්නම් temporary එකක්. I want to share නේද? what I have earned so far. What I have earned. ERNED earned කියලා කියන්නේ හම්බ කරපු කියන එක. I have earned කියන්නේ මං හම්බ කරපු දේවල්. කෙනෙක් තමන් උපයපු දේවල් වලට කියන්නේ what I have earned. මං හම්බ කරපු දේවල්. I want to share. මට බෙදන්න ඕනේ. One day in the future I want to share what I have earned. Because මේ වෙනේවා ලියන්නේ. ඔයා ලියන්නේ සාමාන්‍යයෙන් ටීචර් කෙනෙක් වෙනවා, ડોක්ටර් කෙනෙක් වෙනවා, මොකක් හරි එකක්. ඒ ඕන දෙයක් හරි. මෙතනට ෆිට් ඒ ඕන එකක්. ඉංග්‍රීසි තමයි වැදගත්. කන්සෙප්ට් එක ඔයාගේ අදාළ නැහැ. කන්සෙප්ට් එකට නෙමෙයි ලකුණු දෙන්නේ. because මම ලියන්නේ නිකන් අර ටෙප් මාකින් යන මිනිස්සුන්ට නිකන් පොඩ්ඩක් හිතේ මෙයාට පිස්සු කියලා. because I think because I know poverty. මොකද කියනනම් මම දන්නවා දුප්පත්කමේ වේදනාව. because I know the pain of poverty. poverty කියන්නේ දුප්පත්කම. මේක poverty නෙමෙයි පයන්න. poverty. because I know the pain of poverty. මොකද කියනවනම් මම දන්නවා දිලිඳුකමේ වේදනාව. so එම නිසා right so නැතුව therefore දාමු. capital simple නම් මාරු කරන්න එපා. හරිද? therefore තනි වචනයක්. therefore I learn to earn and one day I hope to share what I එලිමිනේට් කියලා කියන්නේ මොනවා කරනවද දන්නවද? එලිමිනේට් කරනවා කියලා කියන්නේ නැති කරලා දාන්න කියන එක. එලිමිනේට් right එලිමිනේට් කරනවා කියලා කියන්නේ මේ අතුගා දාන්න කියන එක. ඒ කියන්නේ
නැති කරලා දාන්න. One day I hope to share what I earned to eliminate කරන්න. හරි? එතකොට මොකක් eliminate කරන්නද? right, එක තමයි පොඩි essay එක. It's my goal. ඕම එකක් ලිව්වම ලස්සනයි නිකන්. ඒක ඇට්‍රැක්ටිව්. ඉතින් සාමාන්‍යයෙන් ළමයිට හිතෙන්නේ නැහැ මේ වගේ කල් ලියන්න. ඒක වැරද්දක් නෑ. ඔයාලා ලියන එක තමයි හරිම එක, හොඳම එක. ඒක ගැන දෙකක් හිතන්න එපා. grammar නිවැරදි වෙන්නයි ඕනේ. So this is an example for all of you. So you can understand that there are many methods that we can write. English is a language that we can use to communicate beautiful ideas, beautiful things, beautiful feelings, emotions, and all the things in English. This one is an example. My personal goal in life කියලා මේක ලිව්වා. Everybody has goals. හැම කෙනාටම තියෙනවා ඉලක්ක in life. But for me, නමුත් මට තියෙන එක I have a strange goal. Strange කියලා කියන්නේ අමුතු කියන එක. හරිද? වෙනස් කියන එක, වෙනස් ඉලක්කයක් තමයි මට තියෙන්නේ. One day in the future, එක දවසකදී අනාගතයේ යම් දවසක I want to share, මට බෙදා හදා ගන්න ඕනේ, බෙදන්න ඕනේ what I have earned, මම හම්බ කරපු දේවල්. ඉතින් grammar වැරදෙන්න බෑ, මොනවා ලිව්වත් වැඩක් නැහැ නේද? බුදුබණ ලිව්වත් වැඩක් නැහැ, ලියන එක වැරදි නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. Because I know, මොකද කියනවා මම දන්නවා the pain of poverty, දුප්පත්කමේ වේදනාව. ඔයාට අහන්න පුළුවන් කෙනෙක්ගෙන්, hey friend, do you know the pain of poverty? ඔයා දන්නවද දුප්පත්කමේ වේදනාව? Do you know the pain of hunger? Hunger කියලා කියන්නේ කුසගින්න. Hunger. Do you know the pain of hunger? ඔයා දන්නවද කුසගින්නේ තියෙන වේදනාව? Right. Therefore I learn to earn. ඒ නිසා මම හම්බ කරන්න ඉගෙන ගන්නවා. Learn to earn. Right? මේක හරිය famous කියමනක්. ඔයා දැන් අද ඉගෙන ගන්න. Today you learn and tomorrow you will earn money, big money, reasonable money, original money, without without blood, ලේ නොතැවරුණු, without alcohol or morphine, මද්‍රව්‍ය නොතැවරුණු සල්ලි ඔයා හම්බ කරන්න ගනී. After learning it, well, you will earn big money. In the future, then you can do something that you like. First of all, you want money. Without money, you cannot do anything. You have dreams, all the dreams will go away without money. So you have to make a good path that money comes to you. සල්ලි ආගාට එන මාවතක්වා හදා ගන්න ඕන වැදගත් කෙනෙක් විදියට, සාධාරණ විදියට. ඉතින් එතකොට තමයි වගේ තියෙන ඉලක්ක හැමදේම කරන්න පුළුවන්. One day I hope to share what I earned. මං හම්බ කරපුවා බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකටද? To eliminate the suffering of the poor. Suffering කියන්නේ විඳවීම, පීඩාව, වේදනාව නැති කරලා දාන්නට. To eliminate the suffering. පීඩාව දුරු කිරීමට. කාගේද? Of poor people, දුප්පත් මිනිස්සුන්ගේ. It's my personal goal in life. ඒක තමයි මගේ ජීවිතයේ තියෙන පෞද්ගලික ඉලක්කය කියලා ළමයෙක්ට කියන්න පුළුවන්. This is a nice one, and also I want to check your ones as well. Right, I'm going to clean this one. Now I'll write the other one. එක ගැන එක දෙයක් කියන්නම් චුට්ටි වෙලාවේ තප්පර කීපයක් කරන්. සල්ලි හම්බ කරන්න ඕනේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. දැන් ඔයාලා පොඩි අය නෙමෙයි. ඇවිල්ලා 2021. Now you are going to come to 17, and next year you have the vote, power of vote, elections. In elections you can cast your vote in next year. So you have to be careful about your life. No time to test your life, right? Be careful from people who always try to destroy your peace, your mind, your future plans. People will try to do various cunning things to destroy your path. So don't hang around with them. Just go directly as a missile to your target. So you are the one who can do it
and you are the one who should do it, and it's up to you. No second chance or no two chances at the same time. හැමදාම ජීවිතය අවස්ථා එන්නේ නැහැ. හැම ලැබිලා තියෙන O level කියන අවස්ථාව. ෆස්ට් ස්ටෙප් එක තියලා පෙන්නන ලෝකෙට. ඔයාගේ නම පියලා. A wonderful vacation I spent මම මේක ලියන්නේ number 2 කියලා මම ටොපික් එක දාලා. මේක ලියලා පෙන්නන්නම් එකක්. ඔයාගේ එකත් ඔයා ලියන්න. වචන 50ක් වට ලියන්න පුළුවන්ද කියලා බලන්න ගලපලා. හිතේ තියෙන්න ඕන ගත කරපු නිවාඩුවක්. last week වගේකින් පටන් ගත්තා නේද? last year we went to මෙහෙම blah 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 candy I to my sister so මොකක් හරි ලියනවා. නේද මේ කලින් කරපු එකක් spent නේද last vacation බොරුවට දාන්නේ මේවා හරිද අපිට last vacation candy ගිය චමත් ලගේ ගෙදර යන්න පුළුවන් නේද last vacation I went last vacation was the wonderful last vacation was the wonderful vacation බලන්න මම මේක relative pronoun එකක් දානවා that I spent කියන්නේ මම ගත කරපු නේද ගිය නිවාඩුව තමයි මම ගත කරපු wonderful vacation එක පුදුමාකාර නිවාඩුව because කියලා හේතුව දානවා because I could කියන්නේ මේ could නේද මට පුළුවන් වුණා මොකද කියනවනම් මට පුළුවන් වුණා I could visit many කවුද helpless people in a rural area මම මේ නිකන් ලියන්නේ හරිද පොළොන්නරුවේ කවුරු ළමයි කියනවා තරහ වෙන්න එපා last vacation was the wonderful vacation that I spent because I could visit many helpless people in a rural area in පොළොන්නරුව පොළොන්නරුවේ තියෙන දුෂ්කර ප්‍රදේශයක ඉන්න ගොඩක් අසරණ මිනිස්සු ගොඩාරියක් දෙනෙක්ව බලන්න යන්න මට පුළුවන් වුණා පහුගිය නිවාඩුවට I exchanged many ideas with those people. ඒ මිනිස්සුත් එක්ක මම ගොඩාරියක් අදහස් හුවමාරු කරගත්තා. I exchange කරනවා කියන්නේ හුවමාරු කරගන්නවා කියන එක. එහෙනම් මම exchange කරගත්තා ගොඩාරියක් අදහස් ඒ මිනිස්සුත් එක්ක. නේද? those people. එකී මිනිස්සු. I learned some life lessons. ජීවිතේ හැමදාම අලුත් පාඩම් ඉගෙන ගන්නවනේ අපි. මොලේ තියෙනවා නම් ඉගෙන ගන්න පාඩම් හැමදාම අපි මතක තියෙනවා. I learned some life lessons from them. ඒගොල්ලන්ගෙන් මම එයාලගෙන් ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. නේද? ඉතින් එතකොට ජීවිතේට වැදගත් වෙන most important thing to human life is experience. The most important thing for our stomach බඩට වැදගත් දේ is food. And to life not food. Important. No, it's not important. Food is not important to life. It's a biological thing. In a spiritual way, ආධ්‍යාත්මික විදියට ගත්තොත් experience gives you unforgettable things to your life. And be strong with your experience. I learned some life lessons from them. When they thanked me for helping them. I got an unforgettable
when they thanked me for helping them, I got an unforgettable so that was wonderful. මම ඔයාලට 50ට වඩා දාලා තියෙන හේතුව තමයි මේ අදහස් ටිකක් දාපු නිසා. So that was a wonderful vacation. ඒක පුදුමාකාර නිවාඩුවක් වුණා. ඒක නිසා මෙයා යනවා මිනිස්සු ටිකකට උදව් කරන්න පොළොන්නරුවට. ඉතින් මෙයා ගිහිල්ලා මිනිස්සුත් එක්ක අයිඩියාස් බෙදා ගන්න. එයාලගේ දුප්පත් ජීවිතය ගැන, එයාලා කන බොන හැටි, කුරක්කම් පිටි කන හැටි, රොටි කන හැටි නේද? ඒවා ඒ අය පැල් රකින්න හැටි, ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? ඒ අයගේ ළමයි ඉස්කෝලේ යන හැටි නේද? ළමයි ඉන්නවා සමහරු කන්න නැති වෙච්ච අය. ඉතින් මෙයා ගිහින් උදව්ත් කරලා එයාගත් එක්ක ජීවත් වෙලා එයාගේ අතර ඉඳලා ඉතින් මෙයාට පස්සේ when they thanked me, ඒ අය මට ස්තුති කරපු වෙලාවේදී නේද? I got an unforgettable memory. මට ලැබුණා අමතක නොවන මතකයක්. ජීවිතේ එකතු කරන්නේ ඒවල නේද? I got an unforgettable memory. අමතක නොවන මතකයක් මම ලැබුවා. So that was a wonderful vacation. ඒක නිසා ඒකනම් අමතක නොවන එහෙම නැත්නම් පුදුමාකාර නිවාඩුවක් විය. right මම මේකම කන්නම් මේ ස්ක්‍රීන් එක. මම හිතනවා ඔයාලා ඒක ඕනනම් ඔයාලගේ එකත් බලන්න මට දාලා තියන්න. ඉතින් මේක ඇවිල්ලා අනිවාර්යෙන් ක්ලාස් එකෙන් පස්සේ හෝම් දෙන වැඩේ වෙලියන ඒවා ඒවල තියන්නම ඕනේ. තේරුණානේ? හරි. එහෙනම් මම මේ ස්ක්‍රීන් එක අයින් කරලා යනවා දෙවෙනි පේපර් එකට ටග් ගාලා දැන් ඔයාලට ලකුණු 40ක් අතේ. නේද? ඊට පස්සේ තියෙන්නේ ඔයා ආසම ප්‍රශ්නේ මේක ඇවිල්ලා උත්තර දාන හැටි මම කියලා දෙන්නම්. හැමෝම දන්නවා මට රචනා ප්‍රශ්නෙට යන්න තමයි හිතෙන්නේ ඉස්සර වෙලාම. right එන්නම් මම මේකට ගිහලා රචනාවට ගිහලා මේක තියෙන ඉතින් හිස්තැන් ටිකට දාන්න මේක වෙලා යනවා මට දාන්න ගියොත් මෙතන හිත the wonderful මේකට ඉංග්‍රීසි දැනුම නෙමෙයි වැදගත් මේක විල ටෙක්නික් එකක් gutter මේ වචන වල තේරුම් ටික මීට බලා ගන්න ඕන occasionally possesses impression right device blurred unique vividly බයනතු ඩික්ෂනරියෙන් හරි ෆෝන් එකේ ඩික්ෂනරියෙන් හරි මේ වචන තේරුම් ටික හොයා ගන්න. රයිට් මම කින්ක ඔක්කොම කියලා දෙන්න යන්නේ නැහැ. මේකේ තියෙන ඔයාට තියෙන්නේ මෙහෙමයි ළමයි. මේ ප්‍රශ්න රටාව ගැන කියලා දෙන්නම්. මේ දීලා තියෙන වචනය ගත්තොත් දැන් මෙහෙම වචනයක් ගත්තොත් ඒ වචනෙට අදාළව දීලා තියෙන මෙන්න මේ වචනේ නිර්වචනය කරලා දීලා තියෙනවා එළියේ. හරිද? ඉතින් එතකොට මේ ටික කියවන්නේ නැතුව වුණත් මම නම් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න වලට අනිත් විභාග වලට ප්‍රශ්න කවුරු ඇහුවාම එයාලට කියලා දෙන දේ තමයි මේ වචනය මේ ටික නොකියව මේක කියවලා ලියා ගන්න පුළුවන් වාට කාලය ඉතිරි කරගන්න. being the only one of its kind පළවෙනි එක විතරක් කියලා දෙන්නම්. being කියන්නේ වීම. the only one කියන්නේ එකම එක්කෙනා. එකම එක්කෙනා වීම. හරිද? එතකොට of its kind ඒ වර්ගයේ kind එක කියන්නේ වර්ගයේ කියන එක. උගේ වර්ගයේ කියන එක. මේ සතෙක් ගැන කතා කරන්නේ එතකොට. හරිද? සතෙක් කියම නැත්තම් මේ ඒ කෙනාගේ කියන එක. ඒ කෙනාගේ වර්ගයේ ඉන්න එකම කෙනා වීම. ඉතින් එකම කියන අදහස ගන්න යුනික් කියන වචනේ තමයි දාන්නේ. හරිද? ඒ කියන්නේ මේ අද්විතීය කියන එක. මම තව එකක් කියන්නම්. ගැජට්. දැන් පිරිනොම දන්නවා ගැජට් එක උගමටක් ගාලා ගැජට් එකක් කියන්නේ මොකක් හරි ඩිවයිස් එකක්. හරිද? උපකරණයක්. මරු ගැජට් එකනේ. එහෙම කියලා කියන ෆෝන් එකක් වගේ දැක්කම ඉතින් seeing one of the most rewarding seeing device විය යුතුයි. මම හිතනවා මේ කියව ගන්න නැතුව දෙන්නේ හරි ගැජට්. utensil or tool. යුටෙන්සිල් කියලා කියන කෑම කන්න ගන්න එක. හැඳි ආදී දේවල් ටූල් එක කියන උපකරණය. ඒ සමය මේ ටික මහා ගොඩක් කියවන්න ඕනේ නෑ. අර වරහන් ඇතුලේ දීලා තියෙන එක කියවුවනම් ඔයාට ඒක අල්ලගන්න අහිංසක උත්තරේ දාලා තියෙනවා.
සංචලා 60 වැඩියෙන් ලියනට වඩා හොඳයි අඩුවෙන් ලියන එක. මේවට උත්තර හරිම ලේසි කාලේ ඉතිරි කරගන්න පළවෙනි ප්‍රශ්නට හරිද? ලකුණු 5යි හම්බ වෙලා තියෙන්නේ. වරහන් ඇතුලේ තියෙන ටිකද brilliantly or radiantly from time to time කාලයෙන් කාලයට කියන. ඉතින් මේ කාලයෙන් කාලයට කියලා කියන්නේ occasionally කියන වචනේ. ඉතින් මේ වෙන මොනවත්වත් කියවලා නෙමෙයිනේ මම මේක දාන්නේ. ඇත්තටම මම මේක කිව්වෙත් නෑ. ඔයාලට සිස්ටම් එකේ උගන්වන්නේ මේ උත්තර ටික නෙමෙයි. හරිද? එතකොට මුළු මේ පේලියක් කියව ගන්න බැරුව අමාරුවෙන් දාඩි දාගෙන ඉන්නකොට වගේ යාළුවෙකුට ඔයා මේ සිස්ටම් එක දන්නවනම් උත්තර ටික හොයාගෙන දාලා යනවා රක් කාලා. උත්තර දාද්දි පිළිවෙලට දාන්න යන්නත් එපා. ලේසි එක අල්ලලා දාගත්තා. දාලා ඉවරලා දාපු එක කැපුවා. නොදන්න එක අන්තිමට දාගත්තා. හරිද? එහෙනම් මේ ප්‍රශ්නේ කියලා දුන්නේ අන්න ඒ විදියට. ඊළඟට තියෙනවා පැසිව් වොයිස් එකට හරවන්න තියෙනවා. ඔයාට මේක පැසිව් දන්නේ නැත්තම් කරන්න බෑ. Use the correct form of the passive. බලාගමු මේක. Right? There is a bad news. Rainy නරක ප්‍රවෘත්තියක් තියෙනවා. The flower shop next to my home was removed yesterday. ඊයේ අයින් කරා. හරිද? දැන් remove කියලා තියෙනවා yesterday තියෙනවනේ. Now was removed yesterday. ඊයේ අයින් කරා මගේ ගේ ගාව තිබ්බ කඩේ. මල් කඩේ. Oh, what a bad news. The flowers for dressing at my salon. නේද? The flowers for dressings. මේ dressings අඳවන්න ගන්න මල් ඇඳවීම සඳහා මල්. The flowers for dressing at my salon. මගේ සැලූන් එකේ ඇඳවීමේ කටයුතු සඳහා මල්. එතකොට මේ flowers ගැන කතා කරන්නේ. හරිද? ඒනා කොහොමද ගන්නෙ? was නෙමෙයි. මල් කියනකොට බහුවචනයිනේ. were buy එක bought from them wait every day. දැන් ඔයාලට මම කියලා දෙන්නම් මේක එහෙම දැම්මේ ඇයි කියලා. everyday නේ. everyday කියලා දිනනේ මෙතන. හැමදාම. එතකොට හැමදාම කියනකොට ඒක ඇවිල්ලා දෛනිකව වෙන දෙයක් නේ. දිනපතා සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙනම් මගේ කඩේ අඳවන්න මිනිස්සුන්ට ඇඳුම් අඳලා ගන්නකොට ඒකට ගන්න ඩෙකරේට් කරන්න ගන්න මල් සල්ලි දීලා ගන්න හැමදාම මං ඒකෙන්. අයියෝ මාර දුක ප්‍රවෘත්තියක් එහෙම කියලා කියනවා. don't worry another. ඊළඟට ඔයා මෙතන තියෙනවා මෙන්න බලන්න. ඔයාලට දැන් රටාවක් අහුවේ. next month කියලා එකක් අහුවෙනවා. අපිට දැන් අහුවෙනවා මේකේ තියෙන උපක්‍රමයනේ yesterday තියෙනවා. එහෙනම් next month නම් දන්නවා මොකද්ද ඔය tense එක කියලා. another will be opened. shop කියලා දාන්න ඕනේ නැහැ. another ගුවම තවත් එකක්. will be opened. නේද? තව එකක් අරීවි. at the same place next month. How about your makeup stuff right here? ඕනේ the makeup stuff. නේද? at the moment ළමයි හොඳට බලා ගන්න මේ උපක්‍රමය හැම ටෙන්ස් එකෙම දාලා තිනවා. හරිද? at the moment කියන්නේ මේ මොහොතේ කියන එක. එහෙනම් කතා කරන ලබන මොහොතේදී මගේ සහායිකාවන් විසින් මේකප් ස්ටෆ් එක හදමින් ඉන්නවා, ප්‍රිපෙයාර් කරනවා. මේ මොහොතේ නම් මොන ටෙන්ස් එකක්ද දාන්නේ? present continuous නේද? is being prepared. Wait. Is being present continuous again. Is being prepared. Rice is being cooked. අන්නේ වගේ. The makeup stuff is being prepared at the moment by my assistants. Natural ingredients are used. භාවිතා කරනවා. ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන. are used නෙමෙයි used. natural ingredients කියලා කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය. are used to prepare the stuff. stuff එක කියලා කියන්නේ අර ටික කියන එක අදහස මොකක් හරි අර අපෝය මේකප් සෙට් එක අර ස්ටෆ් එක කියන කියන්නේ සිංහල වචනයක් දෙන්න යන්න එපා. ස්ටෆ් එක
පොදිය කියන වගේ අදහස. Earlier it was different. You used artificial stuff when the brides කියන්නේ මනමාලියෝ කියන එක. හරිද? දැන් ඕගොල්ලෝ ලියන කට්ටිය නේ. brides නේද? brides were dressed. මනමාලියෝව අඳනවා. brides were dressed by you, weren't you? Yes, but now I have my own products. right, ඔය විදිහට යන්න පුළුවන් නම් ලකුණු සෙට් එක ගත්තා ඔයා අතටම. ඊළඟට තියෙනවා ආසම් ප්‍රශ්නේ ලකුණු 7යි. slowly, calendars, tide, moving හිතලා කරන්න ඕන එකක්. මේක නම් අතාරින්න එපා හරි. ඉස්සෙල්ලා දන්න ටික දාගෙන ඉන්න. මේකට උත්තර ලියද්දි එකම එක රහසයි තියෙන්නේ කියලා දෙන්න. ඒ තමයි මේවා කටපාඩම් කරලා කරන්න බෑ. ඔයා මේක කියවන්න පටන් ගන්නකොට එකම එක සහනශීලී දෙයක් මතක තියාගන්න හැමදාම. මේ කියවන්න පටන් ගන්න මෙතනින් ගන්න මේක කියවන්න ඕන හරිද? වචනවල තේරුම් ටික බලාගෙන ඉවරලා ඉස්සෙල්ලා කොටුවේ තියෙන මේක කියවන්න යනවා. කියවන්න යනකොට මනසින් යන්න ඕන පළවෙනිම දේ යන්නේ ඒකයි. ප්‍රධානම දේ එකම දේ ඒකයි. හිතෙන් යන්න ඕන මේ කියලා තියෙන එක මොකද්ද කියලා. ඊට පස්සේ අනුමානෙන් අල්ල ගන්නවර උත්තරම තද්ද මේතන්ට එන්නේ මේකයි කියලා. හරිද? Did you ever have to pick up your towels? ඔයාගේ towels and lunch basket. තුවායයි lunch basket එකයි අරගෙන ඔයාට සිද්ධ වුණා දහනවා හැමදාම beach එකේ ඉහළට යන්න. Because the tide was coming in. The water of the sea අර වඩදිය tide එක කියලා කියන්නේ මට මතක විදිහට මොහොතේ නාර මේ ඉහළට ගහන වතුර tide එක. right, was coming in. The water of the sea is always. දැන් මොහොතේ වතුර නිතරම. දැන් ඔයාගේ හිතේ තියෙන්න ඕන මිනිහෙක් තුවායක් අරගෙන කෑම මේකත් අරගෙන බීච් එකේ ටික ටික එහාට යනවා. වතුර වැඩි වෙනවා. මෙන්න මේ ටික ඔළුවේ තියෙන්න ඕනේ වෙලාවට. නැතුව පන්තියේ විභාග ශාලාවේ ඉන්න ටීචර්වත් එහා පුටුවේ ලියන මිනිහාවත් එහෙම නැත්නම් එහා පුටුවේ ලියන ගෑනු ළමයාවත් මේ මොනවාක්වත් නෙමෙයි ඔළුවේ තියෙන්න ඕන. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන මේ යන අයිඩියා එක මොකක්ද කියලා. always the sea is always, the water of the sea is always. හිස්තැනක් තියෙනවා on the shore කියලා තියෙනවා. shore කියලා කියන්නේ වෙරළ කියන එක නේද? ඉතින් is කියලා තියෙන නිසා ඔයා මේවට කපටි වෙන්න ඕනේ. is කියලා තියෙනවා අනිවාර්යෙන් මෙතනට සෙට් වෙන්න ඕනේ. එහෙනම් I ක්‍රියාපදයක් නම් ing දාපු එකක් නේද? rice is cooking. අර ඒ මේ mother is cooking rice. අර යෝගේ is එකත් එක්ක නම් ing cook වගේ නැතුව ing තියන්න ඕනේ. moving එහෙම දීලා තියෙන්නේ. අහන්නම් ප්‍රශ්නයක් දෙකක් කෙනෙක්ගෙන් යන අතරේ නිදා ගන්න නැති වෙන්න. The sea is always බලමු. කොයි වෙලාවක කම් කියලා දාන්න බෑ. මොකද ඒක බුද්ධිමත් ළමයි කවදාවත් මෙතනට කම් දාන්නේ නැහැ. ඇයි is නේ තියෙන්නේ. අනිවාර්යෙන් දානවා නම් එක්ක ing එකක් එක්ක මොකක් කර නාම පදයක් adjective එකක් වගේ එකක් තමයි සෙට් වෙන්නේ. නේද? The sea is always කියලා දාලා තියෙනවා. අපිට එක එක උත්තර තියෙනවා. දැන් near කියන්නේ ළඟ. ඒක දැම්මොත් moving කියලා කියන්නේ එහාට එහාට යනවා. moving කියලා තව එකක් තියෙනවා එතන. ඔය දෙකින් එකක් තමයි උතන්ට සෙට් වෙන්නේ. ඉතින් එක වගේ දෙකක් තියෙනවා. moving වෙන්න ඕන. near වෙන්න බෑනේ. moving. then is තැනක් again going back again, right? then ඊට පස්සේ slowly going back again. මට හිතෙන්නේ slowly කියන්නේ හෙමීට කියන එක තමයි මේ දෙවෙනි එකට එන්නේ. හෙමීට ආපහු යනවා. හරිද? ඉතින් ඕක හෙමීට කියවලා කරන්න ඕනේ වැඩක්. අයිඩියා එකක් තියෙනකොට මුහුදේ රැල්ල එනවා. mark the high හිස්තැනක් point on the beach. mark the high moving point වෙන්න ඕන. ඉහළම යන moving point එක.
මට හිතෙනවා මම මේ කියන්නේ දැන් හරි මූවිං පොයින්ට් කියලා කියන්නේ අර වතුර රැල්ල සූස් ගාලා උඩට එනකොට වතුර රැල්ල දිගේ මොහොතේ උඩට ගිහිල්ලා මේ වැරලේ උඩට ඇවිල්ලා අන්තිමට කොළරොඩු ටිකයි පෙන ටිකයි තියලා ආයි පල්ලෙහාට යනවනේ හිතින් මවල ගන්න ඕන නැතුව නම් තේරෙන්නේ නැති වෙයි හරිද යම් පල්ලෙහාට මේකේ තියෙන්නේ ක්‍රියාපදේ ගැලපෙන විදිහට සෙට් කරන්න කලබලයට ලිව්වොත් මේව නම් වරද්දර ඕන තරම් පේපර් බලද්දිත් අහුවෙලා තියෙන දේවල් most appropriate form of the verb හරිද නම් අපි මේක බලාගෙන යන්න මේකේ උත්තර ටික මම දාගෙන එන්නම් දැන් ඔයාලට පේනවා learning english for 5 years කියලා තියෙනවා වසර 5ක් තිස්සේ මේ දක්වා එතකොට මොන ටෙන්ස් එකද අවුරුදු 5කට කලින් පටන්ගෙන එදා ඉඳන් මේ හැම දිනයක්ම ඇතුළත මේ දක්වා I have been learning French but last year කියලා අපි පටන් ගන්නවා මෙතන මේවට තමයි golden point කියලා කියන්නේ ගිය අවුරුද්දේ එතකොට මේක ඇවිල්ලා simple past වෙන්න ඕනේ but last year කාලය හංගවන අතීත කාලය හංගවන මෙවැනි එකක් තියෙනවා නම් 90%ක්ම මෙයා simple past tense එකෙන් තමයි දාන්නේ හරිද ගොඩක් වෙලාවට simple past tense එකෙන් but last year I not work එහෙනම් මොකද සෙට් වෙන්නේ did not work මම වැඩ කරේ නෑ I did not work right current එක ගියා අපි හිතමු මගේ කම්පියුටර් එක අනිවාර්යෙන් sure off වේවි හරිද විනාඩි දෙකක්වත් ඉන්න බැරි වෙයි ඒක තරම් බැටරි එක හොඳයි මේකේ current එක ආනවුලාමයි off වේ මොනවද මම ගමු ඕනම් කෙනෙක් ඕන වෙලාවක ප්‍රශ්නයක් මම අනිවාර්යෙන් කියලා 10 අමාර වෙලාව බලමු ඉවර නොවුනොත් මම කට් කරන්ට් එක ආවොත් මේ විදිහට කියලා දෙනවා නැත්තම් මොබයිල් ෆෝන් එකකින් හරි මම කියලා දෙන්නම් try බලමු මේක off වුණොත් මම ඔයාලට link එකක් දානවා ඉතුරු පැය භාගයේ කොහොම හරි කියලා දෙන්න බැරි වෙයි එහෙම බෑ ඒකට සෙට් වෙන්නේ නැති වෙයි right did not work මම කියාගෙන යන්නම් හරි මේක පන්ති ඉවරලා මම මේක දාලා තියෙනවා වගේ මේකට ඒ වගේම මම ඔයාට බැරි ඕන ප්‍රශ්නයක් අහලා තියන්න මම එක ළමයෙක් දෙන්නෙක් අහපුවා කියලා දීලා තිබ්බා ලෙඩ වෙලා හිටියයි කියලා නේ හරි කරන්ට් එක ආවා right I want to pass my French exam successfully at the beginning of next year ලබන අවුරුද්දේ මුල මට පාස් වෙන්න ඕනේ just after my O level exam last year my parents මොකද්ද කරේ my parents නම් මොකද්ද කරේ sent කියන එක තියෙන්නේ sent වෙන්න ඕනේ නේ ඔයා උත්තර දාන්න තනියම sent me to do a French course in Colombo at the moment ඒ වෙලාවේ at the moment at the moment lessons I learned right at the moment කියලා කියන්නේ එතකොට මේ වෙලාව මේක පැහැදිලි නැති වුණාට ඔයාලට ගන්න වෙන්නේ at the moment කියන්නේ මේ වෙලාවේ. මේ කියන්නේ දැන් කතා කරන මොහොතේදී. හරිද? මේ ලියලා තියෙන ඡේද උපුටලා දාන්නේ එහෙම ලොකු පැහැදිලි තැන් වලින් නෙමෙයි. ඒ වුණාට මේ අපිට අල්ල ගන්න පුළුවන් මේක at the moment කියන එක ආවනම් මම මේ කාලය හංගවන පද වලින් තමයි අපිට අදාළ ඉංගිය දෙන්නේ නේ ගානක් හදනකොට යනවා වගේ මොනවාරි පොයින්ට් තියෙනවනේ අල්ල ගන්න. එහෙනම් මේ වෙලාවේ කියනනම් present continuous එකේ I am revising නේද? I තියෙනවනේ I am ඔයාලට පේනවා revise කියලා කියන්නේ පුනරීක්ෂණය කරනවා කියන එක REVIS බලන්න මේ මම ඒකට කරන හැටි S මේ E අකුර දාන්නේ නැහැ REVIS ING I am revising අන්න එනම් ඔයාට වරද්දන්න තමයි ඔය ක්‍රියාපදය හදලා තියෙන්නෙම I am revising French lessons I learnt මම ඉගෙන ගනිපු ප්‍රංශ පාඩම් ප්‍රංශෙන් good morning කියන්නේ කොහොමද right මම අහනවා ප්‍රශ්න ටිකක් දැන් කීප දෙනෙක්ගෙන් හරිද now I have much more fun of learning French than I had. If I pass my exam successfully, I Stanak
right මට කියන්න බලන්න මේකට උත්තරේ right පබසරට මයික කොන් කරන්න පබසර right මයිකෙන් ටයිප් කරන්න ඇතියාගෙන I passed my exam successfully I හිස් තැනක් මෙතැන්ට මොකද දාන්නේ ස්ටාර්ට් මෙතන if වලින් පටන් ගෙන තියෙන්නේ මම විභාගේ පාස් වුණොත් I හිස් තැන මොකද්ද will start කියලා චමත් දීලා දින හොඳයි කියන එකට උත්තර දෙන්න නම් මම ඒකට ගොඩක් සතුටුයි I will start අනිවාර්යෙන් will start නේද and apprenticeship in September I know there is no any time to be lost right ඔයාගේ වැඩේ තියෙන්නේ ફોකස් කරන්න ඕන අයිඩියා එක අනිවාර්යෙන් ලකුණු 5යි චූටි ලකුණු ගානක් ඒ ලකුණු 5 ගන්න එක්සෑම් එකේදී කාලය හංගවන පදයක් සෙට් වෙලා තියෙනවා නම් ඒකෙදිත් ඔයාලා ගන්න ඕනේ දීලා තියෙන එක. එතකොට if I pass කියලා තියෙන මෙතන if වල පළවෙනි රටාව ඔයා දන්නවා. පළවෙනි එක if I pass අනිත් පැත්තට එන්න ඕන simple future එකකින් if වල කොටස් දෙකනේ. I will start කියලා මෙතනට දාලා will වලට පස්සේ start දාන්න ඕන. I will start. right right ඔය විදිහට ඕක යන්න ඕන. ඊළඟට මම අහනවා මේක පොයම් එකක් දීලා තියෙනවා ආන්සර්ස් දෙන්න. ඉතින් පොයම් එකක් එන්න බැරි කමකුත් නැහැ. පොයම් එක නෙමෙයි කියවල දෙන්න යන්නේ. මේකේ තියෙන ප්‍රශ්න කොහොමද සෙට් වෙන්නේ කියන එක. රචනාවට එන්නම් මම ඉක්මනට ඒ නිසා. Complete the sentence. The poet wants to furnish the home. කවියට ඕනලු ගේ furnish කරනවා කියලා කියන්නේ මේ ගෘහ භාණ්ඩ ගෙනාලා නම්මනම් කළා ලස්සන කරගන්නගේ කවියාට අවශ්‍යයි. ඒක හිතනට ඕනේ කරන කෑල්ල ලියන්න ඕනේ. හරිද? ඉස්සරහ කෑල්ලක් තියෙනවා. Write two things. Poet likes to grow. කවියා වගා කරන්න කැමති දේවල් දෙකක් ලියන්න. right. Rhyming words කියලා කියන්නේ මොනවද? යනේෂලා කියන්න බලන්න rhyming words කියලා කියන්නේ මොනවද සාමාන්‍ය සිංහලෙන්? මොන වගේවද rhyming words කියලා කියන පොයම එකේ තියෙන මම පෙන්නන්නම් ඔව් rhyming words කියලා කියන්නේ මොන වගේවද මේකේ rhyming words වලට පේනවද මේ මේකේ තියෙන ඒවා ඔව් කියන්න මට ඇහෙන්නේ rhyming word කියන්නේ මොකක්ද කියලාද කියන්න ඕන? ඔව් rhyming words කියන්නේ මොනවද කියලා අහන්නේ. මේක පැහැදිලි කරන්නකෝ. rhyming words කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේකේ තියෙන මේ මොන වගේවද කියලා. දෙකක් විතර බලන්න. එක වගේ වචනේ තමයි rhyming word කියන්නේ. ඔව්. දැන් ඔයාලට මෙතන පේනවද එහෙම එකක් මේ දෙකේ? මේ හරියේ. hand land අන්න හරි. hand land. hand කියන එකට සමානයි land කියන එක. අන්න හරි. very good. අර අගට තියෙන thank you. ඒ එහනකොට ඒ අර ඒ සද්දේ තමා මේ rhyme එක කියලා කියන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට අහන්නේ 6 වසරේ 7 වසරේ නම් මේක තියෙනවා. ගොඩක් වෙලාවට rhyming words අඩුවෙන් දාන්නේ ඔයාලගේ වගේ ලොකු ක්ලාස් එකකට. සාමාන්‍යයෙන් පොඩි අයගේ ඒවයි නම් පේලියෙන් පේලිය තියෙනවා ඒ වගේ ඒවා. හරි. ඊට පස්සේ harmony කියන එකයි land කියන එකයි අර නේෂනල් පෙන්නුව එකක් hand එකයි land එකයි. ඉතින් අර ඔයාලට හොයාගන්න පුළුවන් harmony කියලා කියන්නේ සමගිය කියන එක. සමගිය. මේ වචනේ දැනගන්න මේක ඇමරිකන් වචනයක් harmony හරිද we have to protect harmony
at home ගෙදරදී සමගිය රැක ගන්න ඕන harmony. අපි unity කියලා කියන්නේ ඒකක් ඒකීයත්වය ඒකත්වය කියලා harmony. harmoniously කියලා කියන්නේ සමගියෙන් කියන එක. harmony, right? We have to develop harmony in our country. අපි අපේ රටේ සමගිය ඇති කරන්න ඕනේ. මම ගොඩක් වේගෙන් කතා කරන්න try කරේ ඉක්මනට කියලා දෙන්න ඕන නිසා. හරිද? What does the poet like to see the world for once? මොකද්ද මේ කවිය දකින්න කැමති for once එක වතාවක වෙනුවෙන් ලෝකේ බලමු. Who wants to put an end to war? කාටද අහනවල් යුද්ධයට නිමාවක් තියන්න ඕනේ. To put an end to war. හරි ලස්සන එකක් ඒක. අපි හිතමු කෙනෙක් කියනවා I don't want to put an end. put කියන්නේ තියනවා කියන එකනේ. මොකක් හරි දෙයක් තියනවා නේද? put. an end කියන්නේ අවසානයක්. කියන්නේ අවසානයක් තබනවා, සනිටුහන් කරනවා කියන එක. මේක හරි ලස්සන කතාවක්. put an end. අපිට කියන්න පුළුවන් don't එපා. don't let ඉඩ දෙන්න එපා. anyone කිසි කෙනෙකුට. එහෙනම් don't let anyone to put an end to our happiness. කාටවත් ඉඩ දෙන්න එපා අපේ සතුටට අවසාන තිතක් තියන්න. Don't let anyone to put an end to our happiness. ඇවිල්ලා කතා කරන්න ඉගෙන ගන්නකොට මේ වගේ වැදගත්. Don't let anyone to put an end to our happiness. කියලා බලන්න වේගෙන් තනියෙන් ඉන්න ගමන් පට ගාලා. හරිද? ලස්සනට කතා කරන්න පුරුදු වෙන්න. Put an end නේද? You have to put an end to this story if you write blah blah blah. මොකක් හරි අපිට කාට හරි උපදේශයක් දෙන්න පුළුවන්. If you don't study, you will put an end to your education this time. You will put an end to your targets if you don't study hard. Right? ඊළඟට යන්න අපි ඉස්සරහට ඔයා කවිය කියවලා උත්තර ලියන්න හරිද? මට එන්න මම රචනා දෙක කියලා දෙන්නම්. ලියුමයි රචනාවකුයි කියලා දෙන්නම් මේකේ තියෙන. Write a letter to chairman urban council. මෙන්න මෙහෙම ලියන්න දෙනවා. garbage ප්‍රශ්නය ගැන ලියන්න තියෙන්නේ. හරිද? නගර සභාවේ ඉන්න සභාපතිට ලියන්න තියෙන්නේ. urban council එක කියන්නේ නගර මහනගර සභාව. a garbage disposal මං ඉරක් ගහන්නම්. garbage disposal හරියට වචන මතක තියාගන්න අකුරු. හරිද? මේව කියවන්න හයියෙන් නිකන් disposal. කුණු බැහැර කරන කුණු වලවල් කියන එක කුණු දාන තැන්. disposal කුණු විසික් කරපු තැන්. on either side of your lane ඔයාගේ පාරේ එක් පැත්තට වෙන්න. either side මොකක් හරි එක පැත්තකට side එකකට වෙන්න. lane කියන්නේ පටු මග. අඩි පාරේ යන පාර දෙපැත්තේ කුණු විසි කරපු තැනක් ගැන ලියුමක් ලියලා මහනගර සභාවේ සභාපති දිනුවත් කරන්නලු. කවුද ඒක කරන මිනිස්සු? ඒකේ තියෙන නරක ප්‍රතිවිපාක සබාදහම ඔය දන්නවා මේවා. රැකීමේ ආනිසංස හරිද? necessary steps අත්‍යවශ්‍ය කරන පියවරවල් ගන්න කියලා ඉල්ලන්න ඕනේ. ඉතින් ඕනනම් මම ඔය ලියුම ලියන හැටි ඉක්මනින් ටයිප් කරලා දෙන්නම්. මේකේ ලියුම මම ලියලා දෙන්නම්. මේකට වෙලා යනවා 10:52යි. හරිද? ඉතින් මම ඔයාලට ලෙටර් එක මේ ලියලා ඔයාගේ ලියුමත් ලියන්න අවශ්‍ය අයට මම මේක ලෙටර් එක ලියලා මම කොලේ එක ලියලා කැම කාලා ෆොටෝ එකක් අරගෙන ඒක ගෲප් එකට අප්ලෝඩ් කරලා තියන්නම්. මේ මම ලියන එක ඔයාට ඕන එක ගන්න පුළුවන්. ඊට පස්සේ වෙනද නම් මම ලියන ඔක්කොම මේ තියෙනවා කැමති මේක නේද? අපිට තව දවසක් එනවා. මම ආයි තව දවසක මේකත් කියලා දෙන්නම්. ඉතින් ඕන මේක නිකන් ගොඩක් අය ආසයි මේ වගේ ලියන්න. I recommend you to write the letter, not this one, but if you like and you are interested in writing this one, then you also can write it. මේක හරි ලේසි එකක්. මේකෙදි කරන්නේ මේවයි. මේ දීලා තියෙන එක මොකක්ද කියලා ඉස්සෙල්ලා මේක බාර් graph එකක්. ඔයාට විස්තර කරන්න පටන් ගන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට මේක මොකක්ද කියලා හඳුන්වන එක. හරිද රුසිරු? ඔයා මට එකක් එවලා තිබ්බා හොඳට ලියලා. තව ළමයි කීප දෙනෙක් ලියලා එවලා තිබ්බා. හරි. ඉතින් මම හිතනවා මම මේ
පටන් ගන්න ඕනේ නම් the following bar graph නේද? පහතින් දීලා තියෙන නෙමෙයි මේක දීලා තියෙන ඉහළින්නේ the above, right? The above bar graph නේද? illustrates එහෙම නැත්නම් shows. The above bar graph illustrates. S එක මතක තියාගන්න ඕන. illustrates ප්‍රතිමූර්තිමත් කරනවා එහෙම නැත්නම් නියෝජනය කරනවා. මොකක්ද මූර්තිමත් කරන්නේ? The percentage of ඔයාලට පේනවා මේ උඩ දීලා තියෙන the percentages of sales of different meal items in the school canteen per day. අන්න ඒක ලියනවා මෙතනට. හරිද? ඊළඟ රූල් එකට සෙට් වෙන්නේ මොකද්ද? The vertical axis the vertical axis represents කියලා ලියලා ඉවරලා vertical axis එකෙන් මොකද්ද නිරූපණය වෙන්නේ කියලා ඉවරලා ලියනවා මෙතන ඉස්සරහට. and also ඒ වගේම ඕනනම් එහෙම ලියන්න පුළුවන් and also the horizontal කියලා horizontal axis represents කියලා ඔය විදිහටම මොකද්ද horizontal එකෙන් වෙන්නේ කියලාත් අනිත් axis එකෙන් වෙන්නේ මොකද්ද කියලාත් ලියනවා. ඒ දෙක ලියලා ඉවර වෙලා ඊළඟට කරන්න දේ තමයි පෙළි තුනක් කිව්වා මම මේව කියලා දෙල් තියෙන නිසා මම මෙහෙම කියන්නේ. ඊට පස්සේ the items ඔයාලට පුළුවන් මෙහෙම the items which are the items are කෙලින්ම සරලව ලියමු. The items are rice and curry. ඔය තියෙන විදිහටම අකුරු දානවා. හරිද? cereals කියලා කියන්නේ දාන්නේ. right ඔය තියෙන විදිහට ඔය ටික දාන්න යනවා. ඔහොම ලියාගෙන ගිහිල්ලා items ටික යට තියෙන ලියලා අන්තිමට buns කියලා ලියලා and කියලා දාලා sandwiches කියලා දානවා. right පැහැදිලිද මම ලියනවා නෙමෙයි sandwiches කියලා ඊළඟට දානවා. ඊට පස්සේ කරන දේ තමයි දෙවෙනි ඡේදයට එනවා මේක විස්තර කරන්න. according to the bar graph කියලා තමයි පටන් ගන්න දෙවෙනි එක. හරිද? එහෙම ඉතින් පටන් ගන්න වැඩිය හොඳයි. එහෙම නෙමෙයි ඉතින්. අවුලක් නැහැ. දෙවෙනි ඡේදේ පටන් ගන්න according to the bar graph. right? bar graph එකට අනුව ඉස්සෙල්ලා ලොක්ක විස්තර කරනවා. නේද? මම මෙතන පටන් ගන්නම්. milk rice has taken හොඳට මතක තියාගන්න මම ලියන රටාව භාවනාවක් වගේ. according to the bar graph milk rice has taken the highest කියන එක highest sale. highest sale. ඔයාලට පේනවා highest sale කියන එක මෙතනක් තියෙනවා. මම mouse එක හොල්ලන තැන highest sale නේද? in the list ලයිස්තුවේ ඉහළම sale එක අරන් තින්නේ milk rice. it has marked ඒ සනිටුහන් කරලා තියෙනවා. it has marked 30 මම මේ කියුවේ නෑ 30 මොනවද 30 කියලා බලා ගන්න ඕන රුපියල් මොකද කියලා. right ඉතින් ඒ වගේ විදියට මේ 30ක් යා මාක් කරලා තියෙනවා. ඔය විදිහට ලියන්න. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ලියනවා අපි. සමාන දෙන්න ලොකු එක්කෙනා ලියලා ඊට පස්සේ අපි ලියනවා buns පොඩිම එක්කෙනා. චූටි එක්කෙනා ඔන්න ලියන්න පුළුවන්. දෙවෙනියට වැඩි එක්කෙනා ලියන්න පුළුවන්.
දෙන්නෙක් සංසන්දනය කරන්න පුළුවන් අල්ලලා ගොඩක් වෙලාවට ඔය ටික ඔක්කොම කරන්න පුළුවන් නේද? string hoppers මම මේ අකුරු අඩුවෙන් ලියනවා string hoppers අන්න string hoppers and serials හරිද? have the equal have an equal amount එක ප්‍රමාණයක් තියෙන්නේ දෙකටම නේද? equal amounts ආර්යයට හරිය තියෙන්නේ අපිට මේ වචනේ දීලා තියෙනවා equal amounts දෙකක් නේ නිසා have and equal have and දාන්න බෑ have equal amounts හරිද? සමාන මට්ටම් තියෙනවා. ඔයාට ඔය විදිහට ලියන්න පුළුවන් මේක. ඉතින් bar graph බැරි අය මට තියෙන ප්‍රශ්න WhatsApp එකෙන් මැසේජ් එකක් දාලා දෙන්න මට මෙන්න මේ ප්‍රශ්න බෑ කියලා. ඒ අය වෙනුවෙන් මට හිටි ගමන් විනාඩි 10ක් අරගෙන Zoom link එකක් දීලා කියලා දෙනවා එහෙම. හරි? ඊළඟ රචනාවට තමයි වැඩි ફોකස් එක කර දෙන්න ඕනේ. ඊළඟට සීරියස් මම නිකන් කියන්නම්. ඊළඟට ලියනවා මෙහෙම දෙන්නෙක් සංසන්දනය කරනවා මේ දෙක අතර සමානයි කියලා ඉවර වෙලා. ඔයාට ඕනනම් තව ලියන්න පුළුවන්. rice වැඩි ධාන්‍ය වලට වඩා එහෙම නැත්නම් ඔයාට ඊටත් නැත්නම් ලියන්න පුළුවන් සෑන්ඩ්විචස් වලට බනිස් වලට වඩා සෑන්ඩ්විචස් වැඩි කියලා ලියන්න පුළුවන් සංසන්දනය කළා. ඉතින් ඒක ලියන්නේ මෙහෙමයි sandwiches have reported නේද? Right. Sandwiches have reported. Right. Yes, sandwiches have reported a higher amount than buns. Buns වලට වඩා. Buns have reported the lowest sale. Buns have reported the lowest sale. Buns වාර්තා කරලා තියෙනවා. අඩුම මේක නේද? දවට ඔන්න highest sale එක දැම්මා අපි maximum number that can be reported that can be seen. ඔට ඔය maximum number කියන එක ඔන්න දාන්න පුළුවන්. මෙන්න මෙහෙම. the මම දාන්න හිට පෙන්නන්න. relative pronouns දන්න කෙනෙක්ට මේවා හරිම ලේසි. the maximum number which කියන එක දාගන්නවා which හරි that හරි the maximum number which can be seen එහෙම නැත්නම් that can be seen දකින්න පුළුවන් වන ඉහළම සංඛ්‍යාව the maximum number which can be seen belongs අයිති වෙන්නේ මොකටද to milk rice කිරිබත් වලට තමයි අයිති වෙන්නේ. හරිද? අන්න එහෙම වුණනම් ඇදලා දාන්න පුළුවන් the maximum number which. ඔයා මේ ටික දැමිය යුතුමයි කියලා එකක් නැහැ. මේ වචන ඔබට උපකාර වේවි කියලා තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ළමයි බලෙන් ඒක රින්ගවන්න යන්න එපා. ඔයා ලියන ෆෝමැට් එකට ලියන්න. ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. දෙපැත්තේ තියෙන කරුණු දෙක මොකක්ද කියලා හඳුන්වලා දෙන්න. ඊට පස්සේ මේ ඔප්ෂන් ටික කියන්න මේවා එක එක කමාද දා. ඊට පස්සේ according to the bar graph කියලා අතන්ට එන්න. ලකුණු 10කට එහා ෂුවර් මේ සෝරි 5කට එහා ෂුවර් එහෙම හදාගත්තොත්. right. මේ තියෙන්නේ කෙනෙක් කරපු දේවල් ටිකක්. මේක නොකියවා යන්න බෑ ලකුණු 8ක් තියෙනවා. මේ ටික අතෑරියොත් නම් ඒකක් ගන්න බෑ හරිද? මේවා හරි ජොලි ඒවා. හිතලා කියවන්න ඕනේ. කියවල ඉවර වෙලා උත්තර ලියන්න එන්න ඕනේ. ඔයා කියවන්න යද්දි මෙහෙමයි. මේක කියවන්න ඉස්සර වෙලා. මෙතන ටික. හරිද? Saturday and Sunday are holidays in my school. මේක කියවල ඉවර වෙලා එකක් කියවනවා දෙකක් විතර කියව ගන්නවා ආයිත් ඒ දෙදිහා
ඇස් දෙක යොමු කරනවා. ඒව තමයි රහස. නැත්තම් මහා ඡේද හම්බ වෙනවා. උසස් පෙළ ලිහින් පිටු දෙකකට වැඩිය ඡේද හම්බ වෙනවා. පොඩි ලකුණු ටිකක් හම්බ වෙන්නේ. ඉතින් මේක කියවල ඉවරලා ඔයාලට පුළුවන් හොයාගන්න. I don't like to go home every weekend. හැමදාම මම ගෙදර යන්න කැමති නැද්ද කියලා අහනවා. නෑ කියලා කියන එක හරිද වැරදිද කියලා දාන්නේ මෙහෙමයි. දීලා තියෙනවා නම් හරි දානවා, දීලා නැත්තම් වැරදි කියලා දානවා. මේ sorry. දීලා නැත්තම් no given කියලා දානවා. not given. right? එක no given එකක්. එයා ගෙදර යන්න කැමති නම් මේක false කියලා දානවා. රචනාවට එන්නම් මම ටක් කාලා. right? මේවට තනි වචන ලියලා තියෙන්නේ. තනි වචන ලියන්න එනවා write a word from the second paragraph closest in meaning to each phrase given below. දැන් අපි හිතමු අර උඩ දීලා තියෙන ඡේදයේ තියෙන second paragraph එකේ තියෙනවා lu මේවට සමාන ඒවා. an unexpected event අනපේක්ෂිත සිද්ධියක්. එතකොට අපි බලමු ඕන්න දෙවෙනි ඡේදයේ තියෙන්නේ මොකක්ද කියලා ඒ වගේ එකක්. an unexpected event නේද? දෙවෙනි ඡේදය කියන්නේ මේකනේ. එතකොට හරියට බලන්න ඕනේ මොකක්ද තියෙන්නේ කියලා. නේද? මොකක්ද එහෙනම්? a surprise an unexpected event කියන එක සමාන එකක් තමයි surprise එකක්. අපි කියන්නේ surprise කරනවා කියලා. කෙනෙක්ව බලන්න නොහිතන වෙලාවක යනවා. එහෙම නැත්නම් අපි හිතපු නැති වෙලාවක රට ඉඳලා එනවා. අන්න ඒ වගේ දෙයක්. හරිද? yes. එතකොට හරි මං හිතනවා ඔයාලට මේ දේවල් මේක හොයාගන්න පුළුවන් මම පේපර් එක දැම්මට පස්සේ. ඉතින් try කරලා තමන් කරන්නත් ඕනේ දෙයක්. නේද? go to see and spend time visit වගේ එකක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. බලන්න යනවා කියන එක තමයි මේ කියන්නේ. right. මේකේ තේරුම තමයි ටිකක් තේරෙන්නේ නැති සමහරට. the best explains the meal they ate. හරිද? ඒගොල්ලෝ කාපු කෑම වේල. the meal they ate. වඩා හොඳින් විස්තර කරන්නා වූ. underline the word. වචනය යටින් ඉරක් අඳින්නලු. මොන වචනේද? ඒගොල්ලෝ කාපු ආහාර වේල වඩා හොඳින් විස්තර කරන්නා වූ. best explain හොඳින් explain කරන ආහාර වේල මොන විදිහටද explain කරන්න කියලා ලියන්න කියලා කියන්නේ. හරිද? 16 දීලා තියෙන රචනාවට ඉක්මනට එන්නම්. Sunday children's corner time is gold. ඒ කියන්නේ මොකක්ද දන්නවද? කාලය රන්හා වටේ කියලා. ඔයා මේක ලියන්නේ. මේක පත්තරේට ලිව්වයි කියලා විශේෂයක් නැහැ. සාමාන්‍ය විදිහට time is gold කියලා මාතෘකාව ලිව්වා. ඊට පස්සේ ලියන්න පටන් ගන්නවා. නේද? time management ගැන මම ඕන තරම් කියලා දීලා තිනවා. කාලය time is the most important thing that we have. We can't take time back. Time is gold. We have only a limited time to live. We should study at that time, right? Blah blah blah, various things you can write. වෙලාවට වැඩ කිරීමේ වාසි. time management කියන එක අපිට මතකයි ගිය සැරේත් ආවා. කොවිඩ් ගැන ගොඩක් දේවල් සමහරට අහන්න පුළුවන්. කොවිඩ් ගැන මම උගන්වලා දෙනවා. ඉතින් බලා ගන්න බැරි දේවල් මම ආයෙ කියලා දෙන්නම්. leisure is an essential part of our life. විනෝදය කියන්නේ ජීවිතයේ තියෙන අත්‍යවශ්‍ය කොටහක්ය. leisure is an essential part in our lives. At the morning assembly එකේදී කතාවක් කරන්න ඕනේ. එහෙනම් අවස්ථාවක් නම් good morning everybody I blah blah set එක ලියන්න වෙනවා. නේද? dear teachers and my dear friends අවසර ගැනීමේ ඉඳන් ඒ ටිකත් ඔයා ඇතුල් කරන්නම ඕනි වෙනවා. ඉතින් අවසානයේදී තියෙනවා මේ තුන මම කියලා දෙන්නම් ආයේ. හරි. හෙට එකට එකේ ඉඳන් පැයක් ගත්තොත් එක හරි දෙක හරි තුන හරි 1 2 වගේ ටයිම් එකේ පුළුවන් වුණොත් කියලා දෙන්නම්. හරි බලමු මම හිතලා කියන්නම්. ළමයින්ට කොහොමද කියලා අහලා බලලා කියමු. ඇයි අපි නේචර් එකට ආදරය කරන්න ඕනි කියන එක තමයි ඊළඟ එකේ තියෙන්නේ.
සබාදහමට ආදරය කරන ගැන. ඉතින් මේ වගේ ටොපික් තමයි තර්ඩ් ටර්ම් එකට සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන්නේ. රයිට්. එතකොට yes අවසානයේ තියෙනවා why we should love the nature. මේක වැරදි. මේ පේපර් එකේ දැම්මත් එහෙම ප්‍රශ්නාර්ථයක් දාන්න බෑ. why we should නෙමෙයි why should we love වෙන්න ඕනේ නේද? මේ ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න. why we should love the nature කියන්නේ අපි සබාදහමට ආදරය කළ යුත්තේ ඇයිද කියලා අපි ලියන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා harmful effects of destroying mother natures. සබාදහම් මාතාව විනාශ කිරීමේ තියෙන අහිතකර දේවල්. ඔයාට මේවා එක එක පැරග්‍රාෆ් එකකට එක කොටහකට මේ කෑල්ල විස්තර කරගන්න පුළුවන්. හරිද? මේ ටික මම ලියලා ඔයාට මගේ මොඩල් එසේ එකක් විදිහට මම දාලා තියන්නම් එක්ක ටීම් එකට. නැත්තම් මට ටයිම් එකක් આવොත් කියලා දෙන්න. හරිද? ඉතින් ස්ටෝරි එක ලියලා තියෙන්නේ ගෙදර එනකොට මම දැක්කා අමුතු දෙයක් පාවෙනවා ගඟේ. When I was coming home, I saw a strange thing floating in the river. ගඟේ පාවෙනවා දැක්කා. float කියලා කියන්නේ FLOAT float කියන්නේ පාවෙනවා කියන එක. හරිද? ඉතින් මේ මං හිතනවා එහෙනම් ඔයාට මේක තේරෙන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔයාට පුළුවන්. right ප්‍රශ්න නැත්තම් අදට මං ඉවර කරන්නම්. ඉවර කරන්නේ නෑ ක්ලාස් එක නතර කරන්න නැතුව මං කරන්නම්. බලමු විභාගේ ලඟ වෙනකන් ඔයාගේ තියෙන පන්ති වලට ප්‍රමුඛතාවය දීලා යන්න. නමුත් ඉංග්‍රීසි වලට ඕනේ අයට මං කියලා දෙනවා. බස් නීතියක් නෑ මේකට ඉඳපියව කියලා එකක් නෑ. ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට පොඩ්ඩක් අවශ්‍යතාවය වැඩිපුර යොමු කරන්න විෂයන් ඇති. ඉංග්‍රීසි වලට ප්‍රමුඛ යම් මොනවා හරි ඒකේ දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ යුතුයකමක් විදිහට මං ඉන්නවා. ඔයා O level ලියනකම් එකට අවශ්‍ය දවස්වල මං කියලා දෙන්නම්. බදාදට උගන්වනවා. ඊට අමතරව මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම් අහලා තියන්න. හරිද? මං හිතනවා ලියන්න නැති පේපර් එක තව ටිකකින් මම දානවා WhatsApp එකට. එතකොට උදේට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක අරගෙන print out එකක් අරගෙන දුවලා ගිහිල්ලා මේකෙන් මේක අරන් ලියන්න time තියලා ලියන්න. හරිද? right එහෙනම් අදට මම ක්ලාස් එක ඉවර කරන්න. right එහෙනම් good luck ඔයාලා හැමෝටම. හොඳට ලියන්න තියෙන හැම විභාගයක්ම හැම දෙයකම ලකුණු ගන්න. right bye හැමෝටම. answers දාලා තියන්න. අද ලියපුවා මං කිව්වනේ දැන් short note එක දාලා තියන්න කියලා. අනිවාර්යෙන් ඒක ඒවලම තියන්න. හරිද? ඒකට මට පුළුවන් මේක check කරගන්න. right Good night. thank you for joining all. Shalini දැන් තමයි join වෙන්නේ.